ඔව් ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදයෙන් 2020 වර්ෂයේ පැරණි නිර්දේශයටතේ යොමු වෙච්ච පළවෙනි ප්‍රශ්න පත්‍රය. එනම් වාස්තවික අභ්‍යාස යොමු වන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න ආරම්භ කළා. අපි එහිදී බහුවර්ණ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරලා ඒ බහුවර්ණ ප්‍රශ්නවල අහන්න පුළුවන් විවිධ ස්වරූප කීපයක් හඳුනාගත්තා. ඒ එක් ප්‍රශ්නවලට ප්‍රවේශ වී යුතු ආකාරය, ඒ එක් ස්වරූපවල ප්‍රශ්න හඳුනාගත යුතු ආකාරය සහ පිළිතුරු පහ අතර සැසඳීමක් කරලා වඩාත් නිවැරදි පිළිතුර තෝරාගෙන සම්පූර්ණ ලකුණු ලබා ගන්න කොහොමද කියලා අපි හොඳ ව්‍යායාමයක දුරවට ඔබට මතක ඇති. ඒතර මට හැමදාම කියන දේ හැමදාම කියන්න වෙනව, මතක් වෙන එක මතක වෙන්නේ නැහැ. මේ ප්‍රශ්න පත්‍රයේ තමයි ගොඩක් ළමයි අසාර්ථක කරගන්නේ. දැන් සාමාන්‍ය රචනා ශෛලිය නැත්නම් ව්‍යුහගත ප්‍රශ්න පත්‍රනේ අමාරු වෙන්නේ. නමුත් ඒක කොහොම හරි ලියනවා. ලකුණු 75 80 85ක් ගන්නවා. එම ශිෂ්‍යයාම මේ පේපර් එකේදී ලකුණු 40 45 50 උපරිම 55ට සීමා වෙනවා. ඒතර ඒ සාමර්ථ්‍යයක් අහිමි වෙනවා. ඒකිනුත් වැඩිපුර මතක තියාගන්න, බහුවර්ණ ප්‍රශ්න 25ට අඩුවෙන් ඔබ නිවැරදිව කරලා ඒ සාමර්ථ්‍යයක් කරන්න අමාරුයි. අනිවාර්යයෙන්ම බහුවර්ණ ප්‍රශ්න 30න් 25ක් හරියට කරගත්තොත් අනිවාර්යයෙන්ම ඒ සාමර්ථ්‍යකට යන්න මට්ටමට ඔබ ඉන්නවා. දැන් ගොඩක් ළමයි 18යි 20යි 21යි. ඔයක තමයි ගානේ 18 19 20 21 අතර තමයි නිවැරදි වෙන්නේ. ඒතර ප්‍රශ්න 10ක් අඩුම ගාන 9ක් නැත්නම් 11ක් නැත්නම් 12ක්. මොකද වෙන්නේ? වරද්ද ගන්නවා. මං කියන්නේ 5ක් වරද්ද ගන්න. මේ වරද්ද ගන්න කී ප්‍රාර්ථනා කරනෝනේ. මං කියන්නේ නුඹ 5ක් වරද්ද ගන්න. 25ක් කරන්න බැරි නෑනේ. 25 30ම කරන්න පුළුවන්. මං කියන්නේ ඔබ කලබලයක් නැතුව බොහොම සංයමයෙන්, ඊටාම ඕනෑකමින් කාලය අරගෙන හදිස්සියක් නැතුව කළොත් මං කියන්නේ ප්‍රශ්න 30ම ලියන්න පුළුවන්. 25ක් කිසිම ප්‍රශ්නයක් තුල ලියන්න පුළුවන්. අපි ඒ ටාගට් එකට ඉන්න ඕනේ. කරන්නම් වාලේ පේපර් එකක් කරලා වැඩක් නැහැනේ. ඒ නිසා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ විශේෂයෙන්ම මේ වාස්තික පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්නවලදී කාලය ගැන හිතන්න විනාඩි 2කමාරක් ඇවරේජ් ලැබෙනවා. නමුත් ඔය 30න් 10ක් ඇත්තටම සරලයිනේ. ඒ 10ට ඔබට තප්පර 15 තප්පර 30 මිඩම් කරාම ඇති. ඒතර විනාඩි 1කමාරක් දෙකක් ඉතුරු කරගන්න පුළුවන්. ඒ ඉතුරු වෙන කාලය ඔය 30න් 10ක් සංකීර්ණ, ඇත්තටම සංකීර්ණයි. ඒකට විනාඩි 3ක් 3කමාරක් 4ක් 5ක් විතර ගත කරන්න බැලන්ස් කරගන්න පුළුවන්. ඒතර තවත් 10ක් තියෙනවා මධ්‍යස්ථ ඒවා. ඒකට විනාඩි 2කමාරම සම්පූර්ණව ගත කරාම નિયમિત කාලය ඔබට යනවා. අර සමහර ළමයි කියනවා අපිට ගියේ පැයයි විනාඩි 10යි. අපිට මේ පේපර් එක කරන්න ගියේ පැය විනාඩි 15යි. ඒක සාර්ථක ඉලක්කයකට යාමක් නෙවෙයි. ඒක නිකන් මිරිගුවක් දැකීමේ කරන්නේ. ඒ නිසා කාලය හොඳට පාවිච්චි කරන්න. පාවිච්චි කරලා සංයමයෙන් ප්‍රශ්න කියවල උත්තර අතර සැසඳීමක් කරන්න. මම මීට ඉස්සෙල්ලා පරිච්ඡේදෙනුත් ඔබට මතක් කරා කියලා මට මතකයි. සමහර උත්තර තියෙනවා බොහොම ළඟින් යන උත්තර දෙකක් තියෙනවා. තේරෙනවද? ළඟින් යන උත්තර දෙකක්. ඉතින් ඒකෙදි ඒ උත්තර මාරු කරගන්න එපා. හොඳට තරාදියකට දැම්මා කියලා හිතාගෙන වඩා බර පැත්තේ උත්තරේ තමයි සිලෙක්ට් කරන්න ඕනේ. අපි මුලින්ම අද කතා කරන්නේ ඒ පේපර් එකේ 13 වන බහුවර්ණ ප්‍රශ්නය. ප්‍රකාශ දෙකක් තියෙනවා දීලා ඒ ප්‍රකාශ දෙක අතුරේ සත්‍ය අසත්‍යතාවය තමයි මේකෙන් අහන්නේ කියලා පේන බැලුවම ප්‍රශ්නේ. ප්‍රකාශයේ ඒ රාජ්‍යංශයේ සීලුම ස්ථිර සේවකයින් සඳහා රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල අදාළ වේ. දැන් ඔබ දන්නවා මානව සම්පත් කළමනාකරණදී අපි කතා කරා අර්ථ සාධක අරමුදල ගැන. රාජ්‍ය සේවකයන්ට ගෙවන විශ්‍රාම රූප ගැන ඉතාම කෙටියෙන් සංක්ෂිප්තව. දැන්ට අවුරුදු 5කට වගේ උඩදි වෙනකම්ම විෂය නිර්දේශයේ සංශෝධන වෙනකම් විශ්‍රාමයට උපස අර්ථ සාධක ගැන ටිකක් පුළුල්ව කතා කරා. නමුත් අවසන් සංශෝධනය 2017 නේ. එයින් පස්සේ මේවා බර්තබීම අඩු කළා. නමුත් පේපර් එකේ අහනවා තවමත් මේ කොහොම හරි වක්‍රවරය හැෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ රාජ්‍යාංශයේ විශේෂයෙන්ම රාජ්‍ය දෙපාර්තමේන්තු තුල සේවකෝනේ රජයේ සේවකෝ කියලා පිළිගන්නේ. ඒ සේවකයන්ට අනිවාර්යයෙන්ම පෙන්ෂන් එකක් තියෙනවා. විශ්‍රාම රූපක් තියෙනවා. තේරුණාද? ඇතැම් රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුපට අමතරව රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල කියලා වෙනම අරමුදලකුත් තියෙනවා. දැන් උදාහරණ මම නම් කියන්නේ නැහැ. සමහර රාජ්‍ය ආයතනවල පෙන්ෂන් එක IPF එක දෙකම තියෙනවා. තේරුණාද? ඒකෙදි එක
විදියට එක කාලේ හිටපු මුදල් ඇමතිවරු සහ ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ යම් යම් සැලසුම් මත යම් යම් චක්‍රලේඛමකින් ස්ථාපිත කරපුවා. ඉතින් එතන පොඩි අසාධාරණයක් තියෙනවා. ඇතම් රාජ්‍ය සේවකයින්ට දෙකම තියෙනවා. ඇතම් රාජ්‍ය සේවකයන්ට පෙන්ෂන් විතරයි කියලා. මම ඒකයි නම් කියන්නේ නැහැ කිව්වේ. තේරුණාද? එතකොට ඒ රාජ්‍ය සේවා අර්ථ සාධක කර මුදල හැමෝටම ලැබෙන්නේ නැහැ නේ. තෝරගත්ත ආයතන කීපයකට විතරයි තියෙන්නේ ලංකාවේ. තේරුණාද? එහෙනම් රාජ්‍යාංශයේ සීලුම ස්ථිර සේවකයන් සදා රාජ්‍ය සේවා අර්ථ සාධක කර මුදල අදාළ වේ කියන එක පැහැදිලිවම වැරදි. පැහැදිලිවම වැරදි. හැමෝටම ලැබෙන්නේ නැහැ. තෝරගත්ත සීමිත රාජ්‍ය ආයතන වලට විතරයි පෙන්ෂන් එකයි මේ රාජ්‍ය සේවා අර්ථ සාධක කර මුදල දෙකම ලැබෙන්නේ. ඒ නිසා මේ පළවෙනි ප්‍රකාශය පැහැදිලිවම වැරදි. ප්‍රකාශයේ B පුද්ගලිකාංශයේ සීලුම සේවකයන් සඳහා සේවක අර්ථ සාධක කර මුදල අදාළ වේ. පුද්ගලිකාංශයේ සීලුම සේවකයන් ඒකත් වැරදි. පුද්ගලිකාංශයේ සීලුම සේවකයන්ට සේවක අර්ථ සාධක කර මුදල අදාළ වෙන්නේ නැහැ. තේරුණාද? මොකද සමහර අංශ පුද්ගලිකාංශයේ රැකියා කරන අයට EPF නැහැ. දැන් නිදසුනක් වශයෙන් අපි හිතමු ඔබ විශ්‍රාම වැටුපක් ලබනවා කියලා රාජ්‍යාංශයේ රැකියාවක් කරලා විශ්‍රාම ගියා. විශ්‍රාම වැටුපක් ඔබට රජෙන් ගෙවනවා. ඒ ගෙවන ගමන් ඔබ අමතරව අතිරේකව පෞද්ගලිකාංශයේ රැකියාවක් කරනවා. කරන්න පුළුවන් තහනම් නැහැ නේ. පෙන්ෂන් ගිහපු කෙනෙකුට රැකියාවක් කරන්න බෑ කියලා ලංකාවේ නීතියක් නැහැ. එහෙනම් ඔබ පෙන්ෂන් එකක් ලබන ගමන් පුද්ගලිකාංශයේ සමාගමක රැකියාවක් කරනවා. හරිද? ඔබට සේවක අර්ථ සාධක කර මුදල ඉල්ලන්න බෑ. ඒ කියන්නේ සේවා යෝජකයා නැත්නම් සමාගම කැමැත්තෙන් දුන්නොත් මිසක ඔබට EPF එක ඉල්ලන්න අයිතියක් නැහැ. පෙන්ෂන් එකක් ලබනවානේ. තේරුණාද? එහෙනම් මේකෙත් පුද්ගලිකාංශයේ සීලුම සේවකයන්ට EPF අදාළයි කියන එක වැරදි වෙනවා. ඊළඟට අපි ගමු පෞද්ගලික රීදුරන්. දැන් ඔයාලගේ ගෙදර අපි හිතමු ඔයාලගේ තාත්තා යම් රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරනවා. තාත්තට කාර්යබහුලයි. තාත්තා නිසා රීදුරු මහත්මයෙක් බඳව ගන්නවා රැකියාවට. හරිද? එතකොට ඒ රීදුරු මහත්මයාට EPF ගෙවන්න නීතියෙන් මේ අනිවාර්ය කරලා නැහැ. තාත්තා කැමති නම් ගෙවයි. නැත්තම් එයාට ඉල්ලන්න බල මේ කියන්නේ බලපෑමක් කරන්න බෑ. තේරුණාද? නීති හමුවේ වුණත් එයා ගිහින් ඉල්ලීමක් කරොත් අනිවාර්යයෙන්ම එයාට පවතින නීති අනුව එයාට අදාළ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ එහෙනම් පෞද්ගලිකංශයේ සීලුම සේවකයින්ට සාමාන්‍ය අපි මහ බැංකුව මගින් ක්‍රියාත්මක කරන අර්ථ සාධක කර මුදලේ දායකත්වය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රකාශ දෙකම වැරදි. පැහැදිලිවම දෙකම වැරදි. මේ උත්තර මොනවා තිබුණත් ඒ දෙකම වැරදි කියන උත්තර වලට තෝරන්න. ඒතොර ඒ සත්‍ය වෙන අතර වැරදි, ඒ අසත්‍ය වෙන අතර B සත්‍ය වැරදි. ඒ සහ B ප්‍රකාශ දෙකම අසත්‍ය වේ කියන උත්තරේ තමයි පැහැදිලිවම හරියන්නේ. මේකනම් මේ යටින් තියෙන උත්තර දෙක කියුවේ නැතක් කමන්නේ. දැන් මම හැමදාම කියන උත්තර පහම කියවන්න කියලා. දැන් මේක 100%ක්ම විශ්වාසයින් වැරදි කියලා. නිසා මේ දෙක නොකියුවොත් කමක් නෑ. නිකන් උනා කියවමු. A සහ B සත්‍ය වන අතර වැරදි. සත්‍ය නෙවෙයිනේ. A සහ B සත්‍ය වන අතර B මගින් මේ පැහැදිලි නොකරේ නැත්තම් B මගින් මේ පැහැදිලි කරේ. කිසිම අර්ථයක් නැහැ කිය. කිසිම අර්ථයක් නැහැ. පැහැදිලිම උත්තරේ කීවෙනි එකද? තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ. right. ඊළඟට අපි බලමු සිල්ලර වෙළෙන්දකු විසින් තම භාණ්ඩ මංගත ක්‍රමයට අලෙවි කිරීමේදී ඔහු විසින් ප්‍රථමයෙන් සිල්ලර වෙළෙන්ද අද වන විට සාමාන්‍ය දෙයක් ප්‍රවණතාවයක් ට්‍රෙන්ඩ් එකක් මොකද්ද? කුඩා පරිමාණ සිල්ලර වෙළඳුන් පවා මංගත ක්‍රමයට භාණ්ඩ අලෙවි කරනවා. ඒ කියන්නේ ඔන්ලයින් බිස්නස් එක කරනවා. තේරුණාද? ඔන්ලයින් බිස්නස් එක කරනවා. බොහෝ වෙලාවට නන් ස්ටෝ රීටේලින් සිස්ටම් එක අනුගමනය කරමින්. ඒ කියන්නේ ලොකු ගබඩාවක් වෙළඳසැලක් නැහැ. තමන්ගේ නිවසේ යම් කාමරයක භාණ්ඩ ටිකක් රැස් කරගෙන අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ විස්තර ඇහුවම් පස්සේ ඇනෝම ලබාගෙන අරගොල්ලෝ පේමන්ට් එක කළාට පස්සේ ඔබ භාණ්ඩ යවනවා කිසියම් ප්‍රමාණ මාධ්‍යයක් උදරපු සාමාන්‍යයෙන්. ඒ වගේ සිල්ලර වෙළෙන්දුකු විසින් තම භාණ්ඩ මංගත ක්‍රමයට අලෙවි කිරීමේදී ඔහු විසින් ප්‍රථමයෙන්ම මොකද්ද වෙන්න ඕනේ? අධික තොග පවත්වා ගත යුතුයි. හරිද වැරදිද? සම්පූර්ණ වැරදි. අධික තොග පවත්වාගෙන යන්න අවශ්‍ය නැහැ. හේතුව ඔන්ලයින් ක්‍රමේදී අධික තොග ඕනේ නැහැ. දැන් මම දන්න හිතවත් අය ඉන්නවා මේ ඔන්ලයින් බිස්නස් එක කරනවා. ඒගොල්ලන්ගේ ළඟ බඩු නැහැ. ඒගොල්ලෝ මේ භාණ්ඩ සපේර සැපයුම් කරුවෝ එක චේන් එකක් හදන් තියෙනවා. සප්ලයි චේන් එකක් හදන් තියෙනවා. තේරෙනවද? දැන් මම ඇනුම් කළා කියනකො යාට මම ඇනුම් කර දැන් අපි දුමේ උදාහරණයක් චිකන් මම ඇනුම් කරොත් මට කිලෝ 10ක් එවන්න කියලා එයා බාර ගන්නවා. මම පේමන්ට් එක කරනවා ඩෙබිට් කාඩ් එකකට ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි නැත්නම් මගේ account එකෙන් මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. තේරුණාද?
බැංකුව මගින් අපිට ඒකට බැංකුවට එන්නත් ඕනේ නැහැ නේද? තේරෙනවද? ඔන්ලයින් කරන්න පුළුවන් වැඩි. ඒව කළාට පස්සේ එයාර සප්ලයියට කියනවා අන්න අසවල් තැනට චිකන් කිලෝ 10ක් ගෙනියන්න කියලා. මගෙන් අහන වෙලාව. ඉතින් මම ඉල්ලන වෙලාව දෙන්න බැරි නම් බෑ කියනවා. නැත්නම් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් තියෙනවා දැන් චිකන් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ගෙනියන්නේ උදේ 7ත් 10ත් අතර වගේ කාලේ තමයි ගෙනියන්නේ. ඒ වෙලාවේ ඩෙෆිනිට්ලි මේගොල්ලෝ දෙන්න සූදානම්. දැන් මම 3ට 4ට ඉල්ලුවොත් ටිකක් ඔන්න අදිමදි කරන්න පුළුවන්. ඒගොල්ලෝ අනිවාර්යෙන් ඩිලිවර් කරන වෙලාවෙ නම් අනිවාර්යයෙන්ම කියන රයිට් අන්න අසවල් ලිපිනේට ගිහිල්ලා චිකන් කිලෝ 10ක් බාර දෙන්න ඉච්චරයි. එහෙනම් තොග රැස් කිරීමක් නැහැ නේ යාට. ඒ නිසා මේක සම්පූර්ණයෙන් වැරදි. ගනුදෙනුකරුවන් අතර විශ්වාසය ගොඩනගා ගත යුතුයි. අන්න ඒක ගැන මොකද කියන්නේ? ඔන්ලයින් බිස්නස් කරන්න නම් ගනුදෙනුකරුවන් අතර විශ්වාසය ගොඩනගා ගන්න ඕනේද නැද්ද? එහෙම එකක් නම් තියෙනවා. විශ්වාසය තියෙන්න එපා. දැන් ඔය මම කිව්ව කියන දැන් මම දැන් ගත්ත උදාහරණය මම දන්න කෙනෙක් උදාහරණයක් මම කිව්වේ. දැන් මට යා විශ්වාසයි. ඔබට විශ්වාසද? ඔබ යා දැකලා තියෙනවද? දන්නවද? නැහැ. එහෙනම් ඔබට එයාට එයාගෙන් ඇනවුමක් කරාම එයා කියනවා මෙන්න කළ යුතු පේමන්ට් එක කරන්න ඕන කියලා. ඔබ කලින් සල්ලි ගෙවන්න එපා. බැංකුවම ගෙනන ගෙවන්න එපා. ගෙව්වම එයා බහන්න එවන්න නැතුව හිටියොත්. දැන් එයාගේ ඔබ සමහරට ලිපිනේ දන්නෙත් නැහැ. එයාගේ සමහරට එයාගේ වෙබ්සයිට් එකේ පෙන්න ලිපිනේ එයා ඇත්තම නැහැ. එහෙම හිතන්නකෝ. තේරුණාද? ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ. ඒ නිසා ඔන්ලයින් බිස්නස් එකේදී ගොඩක් වෙලාවට විශ්වාසය තමයි වැදගත් වෙන්නේ. දැන් ඔබ දන්නවා දැන් අන්තර්ජාතික වශයෙන් අපිට බහන්න ඔන්ලයින් ක්‍රමයකට ගෙන්න ගන්න පුළුවන් අතරමැදි ආයතන තියෙනවානේ. ඔය eBay වගේ ඒවා, quick.com ඒ වගේ. දැන් ඒවා අපි කීපයක් තෝරගෙන තියෙනවා විශ්වාසයි කියලා. දිනපතාම අලුතෙන් එවැනි වෙළඳ අතරමැදිව අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා. අපි සම්බන්ධ වෙන හැම කෙනාගේම වෙබ්සයිට් සමහර අපි රීඩ් කරනවා. ඒගොල්ලන්ගේ මිලත් අඩුයි, කන්ඩිෂන් උත් අඩුයි. නමුත් අපි දෙපාරක් හිතන්නේ නැද්ද ඒගොල්ලන්ගෙන් බඩු ගන්නවද නැද්ද කියලා? ෂුවර් නැහැ. විශ්වාසය නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔන්ලයින් එකේදී ගැනුම්කරු විකුණුම්කරු සම්මුඛ වෙන්නේ නැහැ. භෞතිකව මූණට මූණ සම්මුඛ වෙලා නෙවෙයි වෙලදාම් කරන්නේ. පළමුව මුදල් ගෙවිය යුතුයි. ඒක එතනදී අවදානම. ගැනුම්කරු පළමුව මුදල් ගෙවිය යුතුයි විද්‍යුතාකාරයට. ගෙවල බහන්න නොලැබුණොත් ඒ බහන්න එයාට ගෙන්වා ගන්න නීත්‍යානුකූලව කටයුතු කිරීමට හැකියාව පවා සීමා සහිතයි. අන්න ඒ නිසා ගනුදෙනුකරුවන් අතර පළමුව මොනවා හරි ක්‍රමයකට විශ්වාසය ගොඩනගා ගන්න ඕනේ. සමහර විට දැන් ඒකට අනුගමනය කරන ක්‍රමය සමහර අය ගෙවල් වලට පෞද්ගලිකව කතා කරනවා. සමහර පුද්ගලිකව එනවා රාත්‍රී කාලේ ගොඩක් වෙලට ගෙදර කට්ටිය ඉන්නවනේ. ඇවිල්ලා කරදරයක් වුණාම සමා වෙන්න කියලා අපි මේ ආවේ මේකටයි මම මෙහෙමයි කියලා යාගෙන හඳුන්වා දීමක් කරලා යාගේ ඇඩ්‍රස් එක දීලා සමහරට යා iPad එකක් වගේ ගාලා පෙන්නනවා යාගේ බිස්නස් එක තියෙන තැන, කාර්යාලේ තියෙන තැන. එහෙම කතා බහ කරලා තේරෙනවද? විශ්වාසය ගොඩනගා ගන්නවා. මේ විශ්වාසය ගොඩනගා ගත්තොත් තමයි බොහෝලට නුමක් ලැබෙන්නේ. ඒ නිසා වැදගත්ම උත්තරයක් මේක ගනුදෙනුකරුවන් අතර විශ්වාසය ගොඩනගා ගන්න ඕන මොනවා හරි උපාය මාර්ග අනුගමනය කරලා. ඒ කියන්නේ වෙළඳාම් ආරම්භ කිරීමට පෙර. ඒක තමයි සාර්ථක වෙන්නේ. මේක බොහෝ දුරට හරි වෙයි උත්තරේ. අපි බලමුකෝ. තුන්වෙනි එක ස්ථාවර පාරිභෝගික පදනමක් ඇති කරගත යුතුයි. ඔව් ඉතින් ඔන්ලයින් බිස්නස් එකට ස්ථාවර නැත්නම් පර්මනන්ට් කස්ටමර්ස් ලිපිනසක් ඉන්න එපයි. නමුත් ඒක ඇති කරගන්නත් මොකද්ද පළමුව වෙන්න ඕනේ? ඒගොල්ලෝ අතර විශ්වාසය ඇති වෙන්න ඕනේ. මේකත් හරි. නමුත් මේකට වඩා ඔබට දන්නවා දෙවෙනි එක හරි නිසා මේක අපිට හිතන්න අමාරුයි. විශ්වාසය ඇති කරගත්තොන්නේ ස්ථාවර පාරිභෝගික පදනමක් ඇති වෙන්නේ. ඊළඟට ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් ඇති කරගත යුතුයි. ඒකත් හරියටි. ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් ඇති කරගන්න ඕනේ තමයි. නේ? ඒ කියන්නේ පාරිභෝගිකයන්ගේ කැමැත්තක්. අපේ ඔන්ලයින් බිස්නස් එකත් එක්ක ඒගොල්ලෝ සම්බන්ධ වෙලා ගනුදෙනු කරන කැමැත්තක් ඇති කරගන්න එපා. කැමැත්තක් ඇති කරගන්නත් මොකද්ද පූර්ව අවශ්‍යතාවය? විශ්වාසය ගොඩනගා ගන්නවා. එහෙම ගත්තත් ඒ උත්තරේ අසාර්ථකයි. එහෙනම් ඒ උත්තරෙත් එක බැලුවොත් එන්නේ දෙවෙනි උත්තරේ. ඊළඟට ඕනෑම රටක අලෙවි කර ගැනීමට කටයුතු කළ යුතුයි. එහෙම කියන්න බෑනේ. දැන් අපි අලෙවි කරන භාණ්ඩ සමහර විට ඇතැම් රටවල මේ පරිභෝජනය කරන්නේ නැහැ. ඇතැම් රටවල ඒ භාණ්ඩය සමහරට ඉල්ලන්නේ අපි ඔෆර් කරන මිලටත් වඩා අපි ප්‍රදානය කරන මිලටත් වඩා ඉතාම අඩු මිලට. එතකොට අපි අඩු මිලට දෙන්න සූදානමකුත් නැහැ. තේරුණාද? නිසා සෑම රටකම අලෙවි කරගන්න කටයුතු කරනවා කියන එකත් වැරදි. එබනම් පැහැදිලිම උත්තරේ මොකද්ද? පැහැදිලිම උත්තරේ දෙවෙනි එක. ගනුදෙනුකරුවන් අතර මුලින්ම විශ්වාසය ගොඩනගා ගන්න ඕනේ. ඒක තමයි මංගත වෙළඳාමේ සාර්ථකම පදනම වෙන්නේ. සාර්ථකම ආරම්භක පදනම වෙන්නේ ඒකයි. පැහැදිලිද? රයිට්. එතකොට උත්තරේ 2.
උත්තරේ 2. උත්තරේ 2. එතකොට දැන් මේ ප්‍රශ්නේ ඇහුවනම් මෙහෙම. බොහෝ සිල්ලර වෙළඳුන් විසින් තම භාණ්ඩ මංගත ක්‍රමයට අලෙවි කරන ප්‍රවණතාවයක් වර්තමානයේදී දැකිය හැකියි. ඒක හරිනේ. බොහෝ සිල්ලර වෙළඳුන් අද වන විට තම භාණ්ඩ මංගත ක්‍රමයට අලෙවි කරන ප්‍රවණතාවයක් දැකිය හැකියි. ප්‍රවණතාවයක් කියන්නේ වර්ධනය වෙනවා. එතකොට එවැනි මංගත වෙළඳාමක් සම්බන්ධයෙන් වඩාත් වැරදි සහගත පිළිතුර කුමක්ද කියලා මේ ප්‍රශ්නෙට මේ ප්‍රශ්නේ අයින් කළා මම ඔය කියවන ප්‍රශ්නේ මෙතනට බට් කළොත් මොකක්ද උත්තරේ? අද බොහෝ අය මංගත වෙළඳාම සිල්ලර වෙළඳාම නියුක්ත වෙනවා. එහෙනම් ඒ මංගත සිල්ලර වෙළඳාම තුල මංගත සිල්ලර වෙළඳාමට අදාළව බොහෝ විට වැරදි වඩාත්ම වැරදි සහගත උත්තරය ඇහුවොත් මේ උත්තර පහෙන් මොකක්ද උත්තරේ? මේක හරිනේ දෙවෙනි එක හරියටම හරිනේ ඒකටත් ගැලපෙනවනේ. විශ්වාසය ඇති කරගන්න ඕනේ. ඊළඟට ස්ථාර පාරිභෝගික පදනමක් තියෙන්න ඕනේ. නැත්නම් මේ අපිට ගනුදෙනු කර එක්කෙනෙක් දෙන්නෙක් එක ඔන්ලයින් බිස්නස් කරලා පැවැත්මක් නැහැ. ඒකත් හරි. ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් ඇති කරගන්න ඕනේ. පාරිභෝගිකයන් කැමැත්ත උද්දීපනයක් එන්න එපයි. බිස්නස් එක කරන්න ඒකත් හරි. ඕනෑම රටක අලෙවි කර ගැනීමට කටයුතු කළ යුතුයි. කෙසේ වෙතත් අඩු ගන්න උත්සාහ කරන්න එපයි. ඒ නිසා ඒකෙත් යම්කිසි නිවැරදි බවක් තියෙනවා. හැබැයි ඉතින් ඕනෑම රටක අලෙවි කර ගැනීමට කටයුතු කළ යුතුමයි කියන එකේ අපිට පිළිගන්න බැරි තත්ත්වයකුත් තියෙනවා. ඒක 50-50 දාන්න පුළුවන්. එහෙනම් ඒක භාගයට අපිට උත්තරය වශයෙන් තෝරගන්න පුළුවන්. අහන්නේ මම ඇහුවේ මංගත වෙළඳාම සම්බන්ධයෙන් වඩාත් වැරදි සාගත ප්‍රකාශය. පළවෙනි එක මොකද කියන්නේ? අධික තොග පවත්වා ගත යුතුයි. අධික තොග පවත්වා ගත යුතු කොහෙත්තම නැහැ. not at all කොහෙත්තම නැහැ. අධික තොග අවශ්‍යම නැහැ. මම දන්න කීප දෙනෙක්ම ඉන්නවා ඒගොල්ලෝ ළඟ එහෙම ගබඩා ඒව නැහැ. ඒගොල්ලෝ සැපෙවුම් දාමයක් හදාගෙන තියෙනවා. ඒගොල්ලෝ ඇනුම බාර ගන්නවා පේමන්ට් එක කරන් පස්සේ සප්ලයර්ට කියනවා මෙතන භාණ්ඩ යවන්න. නැත්නම් මේගොල්ලන්ගේ වෙනම තියෙනවා බෙදහැරීමේ නියෝජිත දාලයක්. ඒගොල්ලෝ මගේ ගිහලා භාණ්ඩ බෙදා හරිනවා. එහෙනම් මේක තමයි සම්පූර්ණ වැරදි උත්තරය. එහෙනම් එහෙම ඇහුවොත් මංගත වෙළඳාම සම්බන්ධයෙන් වඩාත් වැරදි සහගත පිළිතුර කියලා මේක ඇහුවොත් එහෙනම් උත්තරේ පළවෙනි එකයි. පැහැදිලිද? ඒ වගේ මේ ප්‍රශ්න වලින් තවත් ඔබ ප්‍රශ්න නිර්මාණය කරන්න. එක ප්‍රශ්නයක් තුලින් ආදර්ශ ප්‍රශ්න හදන්න. උත්තරේ සිලෙක්ට් කරන්න. ඔබ දන්නේම නැතුව ඔබට අදාළ විශේෂ සංකල්ප හොඳට ප්‍රත්‍යක්ෂ වෙන ඒ තුලින්. කටපාඩම් කරලා කවදාකවත් විභාග පාස් කරන්න බෑ. කටපාඩම් කරලා කවදාකවත් විෂය මේ සංවර්ධනය කරගන්නත් බෑ. ඔබ දන්නේම නැතුව ඔබ තුල තියෙන විෂය සංවර්ධන අවස්ථාවටපත් වෙනවා මේ වගේ ප්‍රශ්න නිර්මාණය කිරීම තුලින්. පැහැදිලිනේ? රයිට්. බලන්න ඊළඟ ප්‍රශ්නය. ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම හෝ විකිණීම තම පෞද්ගලික නාමයෙන් සිදු කරනු ලබන නියෝජිතයා වන්නේ. ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීමයි විකිණීමයි තම පෞද්ගලික නාමයෙන්. ඒ කියන්නේ මේ ප්‍රධානියගේ නමින් නෙවෙයි නියෝජිතයාගේ නමින්. මම නියෝජිතයන මගේ නමින්ම කරනවා. ඒ නියෝජිතයා කවුද? අපි ඕක තීරි පාඨය කරද්දී මම පැහැදිලිවම කිව්වා ලංකාවේ දැනට වෙළඳාම තුල ක්‍රියාත්මක වන නියෝජිතයා කියන අතරමැදියාගේ විවිධ ප්‍රභේද තියෙනවානේ. ඒයින් ප්‍රබලම නැත්නම් බල සම්පන්නව නියෝජිතයා කවුද? සාධ්‍යකයා ෆැක්ටර්. මොකද හේතුව? එයාට බලය තියෙනවා ප්‍රධානියගේ නමින් හැර තමා නමින්ම පෙනී සිටමින් වෙළඳාම් කරන්න. දැන් සාමාන්‍ය නියෝජිතයෙක් කියන්නේ නියෝජිතයෙක්නේ. ප්‍රධානියෙකු වෙනුවට ක්‍රියා කරන්නෙක්නේ. එහෙනම් ඒතර එයා අනිවාර්යෙන් ප්‍රධානියගේ නමින් පෙනී සිටින්නේ. තේරුණාද? ප්‍රධානියගේ නමින් පෙනී සිටින්න ඕනේ. කුවිතාංශයක් නිකුත් කළත් ප්‍රධානියගේ නමින් තියෙන කුවිතාංශය තමයි නිකුත් කරන්න පුළුවන්. ප්‍රධානිය වෙනුවට කියලා තමයි අත්සන් කරන්න ඕනේ. තේරුණාද? ප්‍රධානියගේ නම එයාට ඉස්මතු කරන්න වෙනවා. නමුත් මේ කියන නියෝජිතයාට ප්‍රධානියගේ නම ගවන්න ඕනේ. තමාගේ නමින්ම භාණ්ඩ විකුණන්න පුළුවන්. තමාගේ නමින්ම අවශ්‍ය භාණ්ඩ විකිණීම සඳහා භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. තමාගේ නමින්ම කුවිතාංශ නිකුත් කරන්න පුළුවන්. ප්‍රධානියගේ නම සම්බන්ධ නොකර මුදල් බාර ගන්න පුළුවන්. එයා තමයි ප්‍රබලම නියෝජිතයා. බල සම්පන්නම නියෝජිතයා. කවුද? සාධ්‍යකයා. පැහැදිලිවම සාධ්‍යකයා. උත්තරේ පළවෙනි එක. අනිත් බලන්නම දෙයක් නැහැ. තරවු කරු කියන එක වැරදීනේ. කොහොමද තරවු කරුට භාණ්ඩ මිලදී ගන්න විකුණන්න බලයක් නැහැනේ. එයා කරන්නේ සම්බන්ධීකරණය නේ. කෝඩිනේෂන් එක විතරයිනේ. කොමිස් නියෝජිතයා කිව්වත් වැරදි. මොකද කමිෂන් ඒජන්ට් තියෙන්නේ ප්‍රධානියගේ වෙනුවෙන් පෙනී සිටමින් ප්‍රධානියගේ නම භාවිතා කරමින් භාණ්ඩ විකුණලා විකුණුම් වටිනාකම විකුණුම් ඒකක මත කොමිස් මුදලක් ලබන එකයි. එයාටත් බලයක් නැහැ තමා නමින්ම ක්‍රියාත්මක වෙන්නේ. කැපකරු නියෝජිතයා වෙනම කතන්දරයක් නේ. ඒ කියන්නේ ප්‍රධානියෙක් වෙනුවෙන් ප්‍රධානියගේ නමින් පෙනී සිටින්නේ ප්‍රධානියා වෙනුවෙන් යම් යම් වෙළඳපොළ අවදානම් බාර ගන්නවා. ඒ නිසා යාට අමතර කොමිස් මුදලක් හම්බ වෙනවා. ඒ කැපකිරීම වෙනුවෙන්.
ඊට පස්සේ වෙන්දේසිකරුත් වෙනම කතන්දරයක් නේ. එයත් වෙනම අතරමැදියෙ. එයත් ප්‍රධානියෙක් වෙනුවෙන් එයාගේ භාණ්ඩ අලෙවි කර දීම කරනවා. කවුරු වෙනුවෙන්ද? ප්‍රධානියා නමින්. ප්‍රධානියා වෙනුවෙන් ප්‍රධානියා නමින්. එයාගේ නමින් නෙවෙයි. ඒ නිසා එයාගේම නමින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් සාධ්‍යකයට පමණයි. පැහැදිලිම උත්තරේ පළවෙනි එක. ඒක ලේසි ප්‍රශ්නයක්. දැන් මේවා අපි දැන් ඔබ DP පාඨමාලාවේ BS පාඨමාලාව දිගටම හැදෑරුවා නම් මේ ඔබට කිසිදු ප්‍රශ්නයක් නැහැ. මම හොඳටම මේව උගන්වලා තියෙනවා. මේවට මම කියන්නේ තප්පර 15 තප්පර 30 කියන්නේ විනාඩි භාගින් කරන්න. ඒතර විනාඩි 2ක් ඉතුරුයි. ඒ විනාඩි දෙක ටිකක් සංකීර්ණ ප්‍රශ්න වලට තුලත් කරන්න පුළුවන්. මේක උනත් සමහර අයට සංකීර්ණ විය හැකියි. මොකද තේරෙනවද? දැන් මේ ගනුදෙනු කරන් අතර විශ්වාසය ගොඩනගාගත යුතුයි කියන එකයි තුන්වෙනි එක තියෙන්නේ. ඒ උත්තරයි හතරවෙනි එකේ පොඩි නිවැරදි බවක් තියෙනවනේ. ඉතින් යන්නේ ඒ වගේ ඒවා ටිකක් ඔළුව අවුල් වෙන නිසා ඒවට වැඩි කාලයක් ගන්න මේකෙන් ඉතුරු වෙන විනාඩි දෙක මේකට එකතු කරගන්න පුළුවන්. එහෙමයි පේපර් එක බැලන්ස් කරගන්න ඕනේ. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 16 වෙනි ප්‍රශ්නේ අලෙවි ප්‍රවර්ධන මිශ්‍රය සඳහා යොදාගත හැකි උපකරණ කිහිපයක් පහත දැක්වේ. මතකයිනේ ප්‍රවර්ධන සම්පාතේ අලෙවි ප්‍රවර්ධන මිශ්‍රයට යොදාගත හැකි උපකරණ කිහිපයක්. නැත්නම් ක්‍රියාමාර්ග කිහිපයක්. වෙබ් අඩවි, විකුණුම් රැස්වීම, ප්‍රදර්ශන, කැටලොග්, දුරකථන ඇමතුම්, සාම්පල් කිව්ව මිසක් එක මොකද්ද කියලා නෑනේ. මම හිතන්නේ සාම්පල් බෙදාහැරීම කියන එක. දැන් සමහර නිෂ්පාදකෝ නියදි හදලා නියදි මුලින් බෙදා හරිනවනේ නොමිලේ. දැන් ඔය සුපර් මාකට් වලට එහෙම ගියාම ඒ පත් කරපු සේවක සේවිකාවන් ඉන්නවකට වෙනම ඒගොල්ලෝ සාම්පල් අපිට නොමිලේ දෙනවනේ. කෑම જાතිය නම් කාලා බලන්න කියලා කියනවා නේ. නැත්තම් මේ අපි හිතමු ගෙදර ගිහිල්ලා කෑම උයලා පිහලා කන්න ඕන කරන ගෙදර ගිහිල්ලා උයලා කාලා ටෙස්ට් කරන්න කියලා කියනවා. එහෙමනේ ඒ සාම්පල් බෙදීම. සමාජ මාධ්‍ය ඒ කියන්නේ සෝෂල් මීඩියා අනික දිරිදීමේ වැඩසටහන්. බලමු මොකක්ද අහන්නේ කියලා. ඉහත දෑ අතුරෙන් ඍජු අලෙවිකරණය සඳහන් ඍජු ඩිරෙක්ට් මාකටිං ඍජු අලෙවිකරණය සඳහා පමණක් භාවිත කළ හැකි උපකරණ ඇතුළත් කාණ්ඩය කුමක්ද? ඍජු අලෙවිකරණ. ඒ කියන්නේ අතරමැදියන් නොමැතිව. කෙලින්ම නිෂ්පාදකයාට ගනුදෙනුකරු සම්බන්ධ කරගෙන නිෂ්පාදකයාට සමග ගනුදෙනුව නිමා කරගන්න පුළුවන් ක්‍රමවේදයයි මේ අහන්නේ. ඍජු අලෙවිකරණය. මොකක්ද එකක්? වෙබ් අඩවි පුළුවන් නේද? පුළුවන් නේ. වෙබ් අඩවි මගින් පුළුවන් කෙලින්ම කස්ටමර්ට ඒ වෙබ් අඩවියට පිවිසලා තොරතුරු ලබාගෙන ඕනනම් වැඩි විස්තර වලට ඊමේල් කරනවා එක්ක ටෙලිෆෝන් කෝල් එකක් දෙනවා දීලා පුළුවන් ගනුදෙනුවක් නිම කරගන්න. ඒක බොහෝ විට හරි. ඊට පස්සේ විකුණුම් රැස්වීම ගන්න බෑ. විකුණුම් රැස්වීම ගන්න බෑ. මොකද හේතුව දැන් මේ විකුණුම් රැස්වීම කියලා මෙතන අදහස් කරන්නේ භාණ්ඩ විකුණ ගැනීමට වෙන වෙනම රැස්වීම් පවත්වනවා. ඒක ගොඩක් වෙලාට පුහුණු කළ විකුණුම් නියෝජිතයෝ නැත්තම් විශේෂම තොගවැලෙන්දු බෙදාහැරීමේ අතරමැදියෝ තමයි මේක කරන්නේ. එතකොට එතන අතරමැදියන් සම්බන්ධ වෙනකොට ඍජු අලෙවිකරණයක් වෙන්නේ නැහැ. ප්‍රදර්ශන මොකද කියන්නේ? ප්‍රදර්ශනත් ගොඩක් වෙලාවට ඍජු අලෙවිකරණයට සම්බන්ධද? දැන් ප්‍රදර්ශනයක් කියන්නේ භාණ්ඩ විකුණන තැනක්ද? නෑනේ ප්‍රදර්ශනය කරන තැනක්නේ. සල්පිලක් කිව්වනම් ඒක වලට හරි. එතකොට නිෂ්පාදකයම සල්පිල ඕගනයිස් කරනවා. එතකොට ප්‍රදර්ශනයක් තියෙනවා. තොරතුරු ලබා දීමක් තියෙනවා. ඉල්ලුවම විකිණීමකුත් කරනවා. එතකොට මේක විකිණීමක් වෙන්නේ නැති නිසා ඍජු අලෙවිකරණය කියලා ගන්න බැහැ කියලා අපිට අනිවාර්යයෙන් තීරණය කරන්න වෙන්නේ. ඊට පස්සේ කැටලොග් ඒක හරිනේ. කැටලොග් හරිනේ. දැන් කැටලොගේදී වෙන්නේ නිෂ්පාදකයා පළමුව කැටලොග් පාරිභෝගිකය අතර පත් කරනවා. දැන් මම දැන් ලංකාවේ කොතෙක් දුරට මේක කරනවද කියලා විදේශවල මම පෞද්ගලිකව දන්නවා සමහර රටවල නිෂ්පාදකෝ කැටලොග් හොඳට මුද්‍රණය කරලා එක එක අපි කියන්නේ ලේන් එකක් කියලා නැත්තම් මාවතක් එක එක මාවත් වලට විකුණුම් සහායකයින් පත් කරලා ඒගොල්ලන්ට දෙනවා ඒ කැටලොග් එක ගිහලා සෑම ගෙදරකම ලෙටර් බොක්ස් එකට දාන්න කියලා. ඒතර හැම ගෙදරකටම යනවා. ඉතින් ඒ පුරුදුත් වෙලා තියෙනවා. කැටලොග් එකකම දාන රයිට් මොනවා අලුත් භාණ්ඩයක් හඳුන්වා දීමක් මේ. අපි තුනන්දුවෙන් කියවනවා. තේරෙනවද? කියවලා ඒකේ ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් තියෙනවා, ටෙලිෆෝන් නම්බර තියෙනවා. ඕනනම් කතා කරන්න පුළුවන් නැත්නම් ඊමේල් කරන්න පුළුවන්, ටෙක්ස්ට් කරන්න පුළුවන්. කරලා වැඩිදුර තොරතුරු හොමාරු කරගෙන ගනුදෙනු කරුවා සැටිස් නම් එයා අනිවාර්යයෙන්ම එයාගෙන් ඇනුමක් ලැබෙනවා. භාණ්ඩ එයාගෙන් පේමන්ට් එක ලබා ගත්තට පස්සේ භාණ්ඩ ලබා දීමට කටයුතු කරනවා. අතරමැදියු නැහැ. ඒකත් පැහැදිලිවම ඍජු අලෙවිකරණයට ගන්න පුළුවන්. ඊට පස්සේ දුරකථන ඇමතුම් ඒකත් ගන්න පුළුවන්. මොකද දුරකථන ඇමතුම් කියන එකෙත් වෙන්නේ අපි කියන්නේ ටෙලි මාකටිං කියලා. තේරෙනවද? ටෙලි මාකටිං
දුරකථනයෙන් අපි විස්තර විමසනවා, ඕඩර් කරනවා, ගෙන්න ගන්නවා, ගෙන්න ගත්තට පස්සේ පේමන්ට් එක කරනවා. නැත්නම් අපි කෙලින්ම ඔන්ලයින්ම පේමන්ට් එක කරන්න පුළුවන්. දැන් ලංකාවේ ජනප්‍රිය අපි කෑම එහෙම ගෙන්න ගන්න. ඔය Uber Eats කියලා එහෙම තියෙන්නේ. අපි ඕඩර් කරා ආව ගෙනාන් පස්සේ සල්ලි දුන්නා. නැත්නම් කෙලින්ම කාඩ්ෙන් පේමන්ට් එක දැම්මා. තේරෙනවද? ඒතර ඒකත් ගන්න පුළුවන්. ඒකත් ඍජුවල විකරණයක් තමයි එතකොට. ඊට පස්සේ සාම්පල් බෙදා හැරීම කිව්වොත් ගොඩක් වෙලාවට ඒක ගන්න පුළුවන්ද? ඒක ගන්න අමාරුයි නේද? මොකද සාම්පල් බෙදා දීමේදී ගොඩක් වෙලාවට නිෂ්පාදකයටම කරන්න බෑනේ. දැන් මම නිෂ්පාදකයා නම් මට පුළුවන් ද වීදි වලට බහැලා සාම්පල් බෙදා හරින්න බෑ. මට එතන අතරමැදිව පාවිච්චි කරන්න වෙනවා. ඒතර ඒක ගන්න බෑ. ඊට පස්සේ සමාජ මාධ්‍ය කියන්නේ මොකද කියන්නේ? සමාජ මාධ්‍ය සෝෂල් මීඩියා ඒක ගන්න පුළුවන්. හේතුව දැන් යම් නිෂ්පාදකයෙකුට එයාටම විශේෂිත වූ සමාජ මාධ්‍යයක් දියත් කරන්න පුළුවන්. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ භාණ්ඩා සේවා පිළිබඳ තොරතුරු ප්‍රචාරය කරන්න පුළුවන්. ඇනවුම් ලබා ගන්න පුළුවන්. තේරෙනවද? අතරමැදිව බැහැර කරලා Tamanටම පෞද්ගලික වූ තේරෙනවද? පෞද්ගලික වූ සමාජ මාධ්‍ය ජාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් බොහෝ විට අපිට ගන්න පුළුවන්. දිරිදීමේ වැඩසටහන්. දිරිදීමේ වැඩසටහන් මගින් ඉතින් ඍජුවල විකරණයක් වෙන්නේ නැහැ නේද? දිරිදීමේ වැඩසටහන් මගින් කරන්නේ භාණ්ඩ මිලදී ගන්න පෙළඹවීමක්නේ. විභව වෙළඳ පොලක් ඇති කර ගැනීමක්නේ නේ. ඒකත් ගන්න බෑ එතකොට. ඒතර ගන්න පුළුවන් වෙන්නේ A D E G කියන උත්තරේ. A D E G කියන උත්තරේ. පැහැදිලිද? එහෙනම් උත්තරේ දෙවෙනි එක. A D E G. දැන් ඔබ පිළිගන්නද මේ ප්‍රශ්නේම අර ඕගොල්ලෝ කියන අර පැය විනාඩි 15න් අපි පේපර් එක කරා කියලා සමහර අය කියනවානේ මේ ඕගොල්ලෝ කියනවානේ පව් ඕගොල්ලන්ට කියන එක ඕගොල්ලෝ හොඳයි. දැන් ඕගොල්ලෝ කියලා කියන්නේ පොදුවේ මං සිසු පරපුරට. දැන් සමහරලා මෙහෙම කියනවා නැති තේනේ. දැන් ඒ වගේ අපි කියන්නේ දුවන කෝච්චි වගේ නේද ළමයි. එහෙම දුවන කෝච්චි වෙන්න බෑනේ. ඉවසීම තියෙන්න ඕනේ. ඒ වගේ හදිස්සියට මේක තප්පර 15 වෙන්නේ නැත්නම් විනාඩි භාගයෙන් කරන්නකොත් මේ උත්තරේ සිලෙක්ට් වෙන්නේ. මේක අනිවාර්යෙන් මොකද එන සාම්පල් බෙදා දීමත් නිකන් කෙලින්ම නිෂ්පාදකයා විසින් කරනවා වගේ හැඟීමක් එන්න පුළුවන්. තේරුණාද? දිරිදීමේ වැඩසටහන් කියන එකත් සමහරට සිලෙක්ට් වෙන්න පුළුවන්. බොහෝම පරිස්සමින් තෝරගන්න මේක. ඉතින් අපි හොඳට කාලේ මේකත් විනාඩි 2මාරම බැරි නම් විනාඩි 3ක් 3මාරක් හරි ගන්න ඕනේ. නැත්නම් අපරාධයි. කල හැකි ප්‍රශ්නයක් ඔබ මේ තමන් විසින්ම උත්තරේ මොකද වෙන්නේ? විකෘති කරගත්ත වෙනවා. තේරුණානේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 17. පහත දක්වා ඇති රෝහල් කළමනාකරණ කාර්ය දෙකෙහි අනුපිළිවෙල අනුව ඒවා අයත් වන කළමනාකරණ උපභූමිකා දෙක නිවැරදිව දක්වා ඇති වර්ණය තෝරන්න. ප්‍රශ්න කෙලින්ම දීලා තියෙනවා. මේ කියන්නේ හෙන්රි මින්ස්බර්ග් කළමනාකරණ භූමිකාව වලින් අහලා තියෙන මැනේජ්මන්ට් ටොපික් එකේ ප්‍රශ්නයක්. එතකොට රෝග වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳව රෝහලේ සේවකයින් දැනුවත් කිරීම. රෝග වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳව රෝහලේ සේවකයින් දැනුවත් කිරීම. ඒක වෙන්නේ පැයිති. දැන් බෝ වෙන රෝග සම්බන්ධයෙන් නම් ඒ රෝග වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග ගැන රෝහලේ සියලුම මට්ටම් වල විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සමහරට මොනවද අපි කියන්නේ ඇටෙන්ඩන්ට් ඒ වගේ 15 මට්ටමේ සේවක සේවිකාවන් දක්වා අවබෝධයක් තියෙන්න ඉපැයි. එහෙම වුණොත් හැමෝම මේ රෝග වළක්වා ගැනීමේ වත්පිළිවෙත් අනුගමනය කරන්නේ. ඩොක්ටර්ස්ලා විතරක් ඒ වත්පිළිවෙත් අනුගමනය කරලා හරියන්නේ නැහැනේ. හෙදියන් විතරක් ඒ දේ කරලා හරියන්නේ නැහැනේ. සියලුම මට්ටම් වල අනුගමනය කරන්න ඕනේ. නිසා හැමෝටම දැනුවත් කරන්න. තොරතුරු දෙන්න ඕනේ. තේරුණාද? එතකොට මොකක්ද ඒ කියන්නේ? තොරතුරු බෙදා හැරීමන්නේ කරන්නේ. තේරුණාද? ප්‍රමාණවත් ප්‍රතිකාර පහසුකම් තහවුරු කිරීම සහ වෛද්‍ය ආරක්ෂණ උපකරණ සම්පාදනය කර ගැනීම. කොවිඩ් වසංගතයත් එක්ක ආපු ප්‍රශ්නයක් මේකට මෙච්චර ප්‍රශ්නයක් නේ. ප්‍රමාණවත් ප්‍රතිකාර පහසුකම්. ප්‍රතිකාර පහසුකම් තහවුරු කරන්නත් එපේ. ප්‍රතිකාර පහසුකම් නැත්නම් ඉතින් ලෙඩුන් සුවපත් කරන්න බෑනේ. ඒ විතරක් නෙවෙයි කිරීම සහ වෛද්‍ය ආරක්ෂණ උපකරණ. මොකද වෛද්‍යවරුත් ආරක්ෂාකාරීව ප්‍රතිකාර කරොත් තමයි හෙට දවසට ලෙඩුන් සුවපත් කරන්න වෛද්‍යවරු උතුරු වෙන්නේ. තේරෙනවද? වෛද්‍යවරු ලෙඩ වෙලා හරියන්නේ නැහැ. නිසා වෛද්‍යවරුන්ට ආරක්ෂිත උපකරණ විශේෂම අපි දැක්කා කොවිඩ් වසංගත කාලේ හිසේ ධම්ම ඇඟිලි වලට පවා ආරක්ෂාව ඇති වෙන ආකාරයෙන් විස බීජ තමන්ගේ ශරීරය ඇතුළේ නොවන ආකාරය ආරක්ෂිත මෙවලම් පාවිච්චි කරා. අන්න ඒ වගේ සම්පාදනය කර ගැනීම. ඒ කියන්නේ මොකද්ද? බලමු. නායකයා සහ සම්බන්ධතා පවත්වන්න. නායකයා හරිද?
වැරදීනේ. රෝහලේ සේවකයන් දැනුවත් කිරීම නායකයා කියලා එක හරියන්නේ නැහැනේ. දැන් දිරිගැන්වීම වගේ කරන නායකයා කියන එක හරිනේ. සම්බන්ධතා පවත්වන්න නැහැනේ. මේක සම්බන්ධතා නෙවෙයිනේ. මේ මොකද්ද මේ බිවලින් කියන්නේ? ප්‍රමාණවත් ප්‍රතිකාර පහසුකම් තහවුරු කිරීම සහ වෛද්‍ය ආරක්ෂණ උපකරණ සම්පාදනය කර ගැනීම කියන්නේ මොකද්ද? ඒ කියන්නේ හොස්පිටල් එකේ තියෙන ගැටලු බාධාවලට පිළියමක් මේ කරන්නේ. වෛද්‍යවරුන්ට ආරක්ෂිත මෙවලම් භාවිතා නොකර බෝවෙන රෝගයකට මුහුණ දෙන්න බෑ. ඒ කියන්නේ බෝවෙන රෝගීන් සදා ප්‍රතිකාර කරන්න බෑනේ. වෛද්‍යවරු ලෙඩ වෙනවනේ. එහෙනම් ඒ කියන්නේ එතන ගැටලුවක් බාධාවක් නැති කිරීමනේ. එහෙනම් සම්බන්ධතා පවත්වන්න කියන එක වැරදීනේ. දෙවෙනි එක බලන්න. තොරතුරු බෙදා හරින්න සහ බාධා පාලනය කරන්න. ඒක හරි වගේනේ දවුනේ. දැන් මේ ඒ වලින් කරේ තොරතුරු බෙදා හැරීමන්නේ. හැමෝම දැනුවත් කරා. බෝවෙන් රෝග වලින් ආරක්ෂාන්නේ මෙහෙමයි. එහෙම වුණොත්නේ රෝගීන්ට උපදෙස් දෙන්න හැමෝගෙම මොකද වෛද්‍යවරයාට පමණක් මේ රෝගීන්ට හැම වෙලාවෙම උපදෙස් දෙන්න බෑනේ. හෙද නිලධාරීන් ඒ වගේම ඊට වඩා පහළ ඉන්න හැම දෙනාම උපදෙස් දෙන්න එපා. තේරෙනවද? ඒක හරි. තොරතුරු බෙදා හරින්න. තොරතුරු බෙදා හරින්නගේ භූමිකාව තමයි මෙතන කරන්නේ. මෙතන වෛද්‍යවරුන්ට ආරක්ෂණ උපකරණ සම්පාදනය කර දෙනවා. ප්‍රමාණවත් ප්‍රතිකාර පහසුකම් ලබා දෙන්න තහවුරු කරනවා. ඒ කියන්නේ මොකද්ද? ගැටලු බාධා නේ. බාධා පාලනය කරන්න බොහෝ වෙලාවට මේක හරි වෙයි උත්තරේ. අපි නමුත් උත්තර පහම බලමු. තුන්වෙනි එක ව්‍යවසායකයා. නෑනේ. සේවකෙන් දැනුවත් කිරීම ව්‍යවසායකේ කාර්යය නෙවෙයිනේ. ඒක පැහැදිලිවම වැරදි. හතරවෙනි එක සම්බන්ධතා පවත්වන්න. ඒක ටිකක් සම්බන්ධ කරන්න පුළුවන්. දැන් රෝග වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳව රෝහල් සේවකයන් දැනුවත් කිරීම කොහොමද? ඒ කියන්නේ සේවකයන් සමග සම්බන්ධතා ඇති කර ගැනීමක් කියලා හිතන්න පුළුවන්. නමුත් වඩා හොඳ මොකද්ද? තොරතුරු ලබා දීමනේ. එහෙනම් අනිවාර්යයෙන්ම තොරතුරු බෙදා හරින්න කියන එක තමයි වඩා හොඳ වෙන්නේ නේ. එකත් ගන්න බෑ. අනික බාධා පාලනය කරන්න නෑ. බාධාව තියෙන මේ කියන්නේ. එහෙනම් පැහැදිලිම උත්තරේ මොකද්ද? 2. පැහැදිලිම උත්තරේ 2. ඒකත් අතරම් අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. අමාරු ප්‍රශ්නයක්. හැබැයි ඉතින් භූමිකා ටික මතක තියෙනවා. නායකයා තොරතුරු බෙදා හරින්න, ගිවිසුම් ඇති කරගන්න මතකයිනේ ඒ ටික මතක් වෙන්න ඕනේ. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. අර්බුදකාරී අවස්ථාවකදී ව්‍යාපාරයක් මංගත ක්‍රම භාවිතයෙන් නිවසේ සිට වැඩ කිරීමට එහි සේවකයින්ට ඉඩ ප්‍රස්තාව සලසයි. තේරුණානේ? දැන් අපි පහුගිය වකවානුව අපි දැක්ක එක අර්බුදකාරී අවස්ථාවක විශේෂයෙන්ම වසංගත රෝග වගේ අවස්ථාවක ආර්ථික අවපාත තියෙන අවස්ථාවල ගමන් පහසුකම් එහෙම තියෙනකොට ව්‍යාපාරයක් මංගත ක්‍රම භාවිතයෙන් කියන්නේ ඔන්ලයින් විදියට නිවසේ සිට වැඩ කරන්න සේවකයන්ට ඉඩ සලසනවා. මෙම ප්‍රකාශයේ මගින් වඩාත් පෙන්눔 කරනුයේ. මෙම ප්‍රකාශයේ මගින් වඩාත් පෙන්눔 කරනුයේ. මොකක්ද? සැලසුම් කරන්නේ වැදගත්කමයි, ගතික පරිසරයට අනුගත වීමයි, සංවිධාන දුර්වලතාවයක් මගහරවා ගැනීමයි, කළමනාකරණ කාර්ය සම්බන්ධීකරණය කිරීමයි, තාක්ෂණික දැනුමේ අවශ්‍යතාවයයි. මොකද හිතෙන්නේ? ඔන්ලයින් වැඩ කරන්න කියනවා ගෙදර ඉඳන්. ඒතර මේව ප්‍රකාශයකින් වඩාත් පෙන්눔 කරන්නේ සැලසුම් කරන්නේ වැදගත්කමද? සැලසුම් කරන්නේ වැදගත්කම කියලා හිතන්න පුළුවන්. ඒක සැලසුම් කිරීමන්නේ. අපි හිතමු දැන් ගමන් අපහසුතාව තියෙනවා. නැත්තම් බෝ වෙන රෝග කොවිඩ් වගේ වසංගතයක් ව්‍යාප්ත වෙලා තියෙනවා. සේවකව ගෙන්න ගත්තොත් ඒ රෝගකාරකත් අරගෙන තමයි ආයතනෙට මුළු ආයතනෙම මේ රෝගී ව්‍යාප්ත වෙනවා. ඒක අපි සැලසුම් කරනවා. එහෙම නොවන ආකාරයෙන් එහෙම හිතන්න පුළුවන්. ගතික පරිසරය නගොත වීම. මොකද කියන්නේ? ගතික පරිසරය කියන්නේ මොකද්ද? වෙනස් වන පරිසරය. දැන් බෝ වෙන රෝගයක් ව්‍යාප්ත වෙනවා කියන්නේ මේ හොඳට තිබිච්ච පරිසරේ සෞඛ්‍ය සම්පන්න පරිසරය මොකද වෙන්නේ? රෝගී පරිසරයක් බවට පත් වෙනවා. තේරුණාද? ගතිකයි වෙනස් වුණා. එහෙනම් වෙනස් වන පරිසරයට අනුගත වෙන්න එපා. අනුව ව්‍යාපාර කටයුතු වෙනස් කරගන්න ඕනේ. අනුගත වෙන්න, පරිවර්තනය වෙන්න ඕනේ. මං හිතන්නේ වඩා හොඳයි ඒක. ගතික පරිසරයට අනුගත වීමක් වශයෙන් තමයි මේ තීරණය ගත්තේ. ඊළඟට සංවිධාන දුර්වලතාවයක් මගහරවාගෙන වැරදි. ඒ කියන්නේ දැන් මොනහරි අර්බුදකාරී අවස්ථාවක මුළු ව්‍යාපාර පද්ධතියම අදාළයිනේ. තේරෙනවද? ඒ නිසා සංවිධානික දුර්වලතාවයක් මගහරවාගෙන ඉන්න නෙවෙයිනේ ඒක. කළමනාකරණ කාර්ය සම්බන්ධීකරණය කිරීම. නෑ. කළමනාකරණ කාර්ය සම්බන්ධීකරණයක් මේකෙන් කොහොමත් ඉස්මතු වෙන්නේ නෑ. පැහැදිලිවම මතු වෙන්නේ නෑනේ. තාක්ෂණික දැනුමේ අවශ්‍යතාවයයි. තාක්ෂණික දැනුමේ අවශ්‍යතාවය ගැන පොඩි සම්බන්ධයක් මේ ප්‍රශ්නේ තියෙනවා. නමුත් තාක්ෂණික දැනුමේ අවශ්‍යතාවයට වඩා අපි බලන්නේ මේ අර්බුදකාරී තත්වයක්නේ. අර්බුදකාරී තත්වයේදී සේවකයින්ට නිවසෙන් බැහැරට එන්න අපහසු තත්වයක් තියෙනවා. ඒකට විසඳුමක් මේ අවශ්‍ය වෙන්නේ. ඒ නිසා
තාක්ෂණික දැනුම ඇති නැති භාවය හොයන්න බෑ මේ වෙලාවේ. තේරෙනවද? එහෙනම් හොඳම උත්තරේ මොකද්ද? ගතික පරිසරයට වෙනස් වන පරිසරයට හැඩගැසීමක් තමයි මේකෙන් කලේ. එහෙනම් පැහැදිලිම උත්තරේ 2. 2. ඊළඟට 19 වෙනි ප්‍රශ්නේ. සංවිධානයකට සැලසුම්කරණය වඩාත් වැදගත් වන්නේ. සංවිධානයකට සැලසුම්කරණය වඩාත් වැදගත් වන්නේ නම්‍යශීලී වීමටය. අනාගත ඉලක්ක කරා යොමු වීමටය. දෙපාර්තමේන්තුව අතර තරගකාරීත්වය ඇති කිරීමටය. අවදානම අඩු කර ගැනීමටය. සේවක උනන්දුව වැඩි කර ගැනීමටය. මොකද කියන්නේ සංවිධානයකට සැලසුම් කරන වඩාත් වැදගත් වන්නේ ඇයි? මෙතන තියෙන උත්තර දෙකක්ම ටිකක් ළඟින් යන තුනක් සම්පූර්ණ වැරදි දෙකක් තියෙනවා. තප්පර 5න් කල්පනා කරලා කියන්න බලන්න උත්තරේ. ඔයගොල්ලෝ කියන්න බලන්න. මොකද හිතෙන්නේ? මේකේ නිකන් ළඟින් යන උත්තර දෙක මොනවද? ඔබට දැනෙන්නේ. නම්‍යශීලී වීමට කියන එක වැරදිනේ. සැලසුම්කරණය කරන්නේ නම්‍යශීලී වෙන්නම නෙවෙයිනේ නේ. අනාගත ඉලක්ක කරා යොමු වීමට. මොකද කියන්නේ ඒ ගැන? එතන පොඩි ඇත්තක් තියෙනව නේද? දැන් සැලසුම් කරන කියන්නේ මොකක්ද? දැන් මේ ප්‍රශ්න කියවනකොට තමයි ඉගෙනගත්ත අර න්‍යාය කොටස් අනිවාර්යයෙන්ම 100ට එන්න ඕනේ. සැලසුම් කරනද කිව්වේ සංවිධානයක අනාගත ඉලක්ක තීරණය කිරීමත් ඉලක්ක ළඟා කර ගැනීම සඳහා කළ යුතු මූලික කාර්යයන් මොනවාද කියලා තීරණය කිරීමේ ක්‍රියාවලියනේ. එහෙමනම් ඉලක්ක තීරණය කිරීමත් ඉලක්ක ළඟා කරගන්න කළ යුතු දේ තීරණය කිරීමත් තමයි සැලසුම්කරණය කරන්නේ. එහෙනම් අනාගත ඉලක්ක කරා යොමු වීමට කියන එකේ සත්‍යයක් තියෙනවනේ පැහැදිලිව සත්‍යයක් තියෙනවා. දෙපාර්තමේන්තුව අතර තරංකාරීත්වයක් ඇති කිරීමට කියන එක සැලසුම්කරණයෙන් කරන්නේ නැහැ. ඒක සම්පූර්ණ මෙතන නොගැලපෙන උත්තරයක්. අවදානම අඩු කර ගැනීමට මොකද කියන්නේ? සැලසුම්කරණයට අපි සැලසුමක් ඇතුව වැඩ කරොත් අපට විය හැකි අවාසිදායක තත්ත්වයන් හෙවත් අවදානම අඩු කරන්න බැරිද පුළුවන්. ඒකෙත් පුඩු සම්බන්ධයක් තියෙනවා. ඒකත් මෙතන ගන්න පුළුවන් උත්තරයක්. සේවක උනන්දුව වැඩි කර ගැනීමට නෑ. සැලසුම්කරණයෙන් සේවක උනන්දුව වැඩි කරන්නේ නෑ. සේවක උනන්දුව වැඩි කරන කළමනාකරන ශ්‍රීතේ මොකද්ද? කියන්න බලන්න. මොකද්ද ශ්‍රීතේ? මෙහෙවීම. මෙහෙවීම තමයි මොකද්ද? අභිප්‍රේරණයේ තියෙන්නේ. තේරුණාද? එහෙනම් දෙවෙනි එකයි හතරවෙනි එකයි තමයි උත්තර දෙක මැච් වෙන. දාන්න තරාදියකට. මොකද්ද වඩා බරතබන්නේ? අවදානම අඩු කර ගැනීමට සැලසුම්කරණයේදී හොඳ සැලසුම් හදලා සැලැස්මක් ඇතුව වැඩ ආරම්භ කරගෙන යාමේදී විය හැකි පාඩු බැහැර කරගන්න පුළුවන්. අවදානම අඩු කරගන්න පුළුවන්. නමුත් ඊට වඩා ප්‍රබල නැද්ද මේක? අනාගත ඉලක්ක කරා යොමු වීමට. ඒ කියන්නේ සැලසුම්කරණයෙන් තමයි අනාගතයේදී ළඟා කරගන්න අපේක්ෂිත ඉලක්ක තීරණය කරන්නේ. ඒ ඉලක්ක කරා නිවැරදිව ගමන් කරන්න තමයි සැලැස්මක් හදන්නේ. සැලැස්ම කියන්නේ මාර්ගසිතීම. ඒ මාර්ගසිතීමත් එක්ක වැඩ කරොත් මොකද ඉලක්කයට යන්න පුළුවන්. වඩා එහෙනම් මේ කියන්නේ බරතැබීමක් කරන්න වෙන්නේ මොකටද? දෙවෙනි එකට. දෙවෙනි එක නොතිබුණා නම් අපට හතරෙන් උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ 2. උත්තරේ 2. උත්තරේ 2. එතකොට ඔව්. දැන් මේ ප්‍රශ්නෙම මේ ඇහුවොත් මේ වගේ. කළමනාකරණයේදී මෙහෙයවීම කියන කළමනාකරන ශ්‍රීතය වඩාත් සමීප වන පිළිතුර කුමක්ද? කළමනාකරණයට අදාළ මෙහෙයවීම කියන කළමනාකරන ශ්‍රීතය වඩාත් සමීප වන පිළිතුර ඇහුවොත් මොකද උත්තරේ? එතකොට උත්තරේ මොකද්ද? පහනේ සේවක උනන්දුව වැඩි කර ගැනීම කියන එක ඉස්මතු වෙන්නේ මොකේද? මෙහෙයවීමේදී. මෙහෙයවීම යටතේ මොකද්ද? අභිප්‍රේරණය කියන ක්‍රියාමාර්ගය තුලින්. ඒ වගේ විකල්ප ප්‍රශ්නත් හැම වෙලාවෙම ඔබ තර්ක කරන්න. තර්ක කරනවා කියන්නේ අනිවාර්ය විෂය ඔබට පෙහෙනවා. ඒ වගේම මේ වගේ ඕනෑම ප්‍රශ්නයකට ලියන්න තියෙන ඔබේ හිරවෙච්ච මානසිකත්වය මොකද වෙන්නේ? ලිහිල් වෙනවා. විවෘත වෙනවා. ඕපන් වෙනවා. තේරෙනවද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය 20. පහතින් දක්වා ඇති තීරණ දෙකෙහි අනුපිළිවෙල අනුව ඒවා අයත්වන නායකත්ව ශෛලීන් නිවැරදිව දක්වා ඇති පිළිතුරු තෝරන්න. මතකයිනේ? අපි කළමනාකරන පාඩමේදී නායකත්ව ශෛලීන් කීපයක් කතා කරා. නිර්බාධවාදී නායකත්වය, ඒකාධිපති නායකත්වය, ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය. මතකයිනේ? රයිට්. එතකොට කාර්ය කරගෙන යාම සඳහා පූර්ණ නිදහස සහ පාලනය සේවකයන් වෙත ලබා දීම. සේවකයන්ට කාර්ය කිරීමේදී ස්ට්‍රෙස් එකක් දෙන්නේ නැහැ, පීඩනයක් දෙන්නේ නැහැ, පූර්ණ නිදහස දෙනවා. සේවකයන්ට ඔවුන්ටම ඔවුන් පාලනය කරගෙන නිදහස වැඩ කරන අවස්ථාව දෙනවා. මොකද්ද ඒ කියන්නේ? නිර්බාධවාදී. අනිවාර්යයෙන්ම නිර්බාධවාදී නායකත්වයනේ කියන්නේ. තේරෙනවද? එතකොට බලතල විමධ්‍යගත කිරීම තුළින් සේවක සහභාගීත්වය ඇති කර ගැනීම. බලතල විමධ්‍යගත කිරීම තුළින්. ඒ කියන්නේ
ඉහළ කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා තියෙන බලතල වලින් කොටසක් පහළ මට්ටම් වල සේවකයන්ටත් දෙනවා. බලතල විමර්ධගත කිරීමක් කරනවා. ඒ කියන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදයනේ. ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතිත්වයක් නැහැනේ. තේරුණාද? ප්‍රජාතන්ත්‍රවාදී නිතරම බලතල බෙදා හරිනවා. එක තැනක් ළඟ තියාගන්නේ නැහැ. එහෙමනම් මොකක්ද උත්තරේ? පළවෙනි එක පැහැදිලිවම මොකද්ද? නිර්බාධවාදී නායකත්වයනේ. එහෙනම් මේක ලේසි මේ ප්‍රශ්නේ ඇයි? නිර්බාධවාදී නායකත්වය තියෙන එකයි. දැන් සාමාන්‍යයෙන් සමහර විට කන්ට්‍රෝල් චීෆ්ලා මෙන්න මේ වගේ නිර්බාධවාදී නායකත්වයේ තව එකකට දානවා. දාලා ඒකට ළඟින් යන එකක් මෙතන දාලා. ඒතර ඔන්න ළමයි අමාරු වෙනවා. දැන් මේක එහෙම නෑ. මේක එක උත්තරයි. මේ උත්තර හතර වැරදිනේ. ඒකාධිපති නෙවෙයි මේක. ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි. ඒකාධිපති නෙවෙයි. පැහැදිලිවම ලේසි මේක සිලෙක්ට් කරන්න. දැන් මේක පැහැදිලිවම නිර්බාධවාදීනේ. එහෙනම් මෙතනටම අපේ මනස එනවා නේ. මේක හරිනේ. බලතල විමර්ධගත කිරීම තුළින් සේවක සහභාගීත්වය තව ඇති කරගන්න, වැඩි කරගන්න. මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදී බව. එහෙනම් නිර්බාධවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය කියන එක තමයි වඩා හොඳම පිළිතුර. වඩා හොඳම පිළිතුර. අපි හිතමු මෙහෙම මේ B එක හරි. බලතල විමර්ධගත කිරීම තුළින් සේවක සහභාගීත්වය ඇති කර ගැනීම කියන එක හැම තිබුණා කියන්නකෝ. ඒ කියන එක විතරක් වෙනස් කරනවා. ඒ කියන එක විතරක් වෙනස් කරනවා. අපි මේ වලට තියෙනවා කාර්ය කරගෙන යාමේදී ඉහළ කළමනාකාරීත්වයේ නියෝගයන්ට සම්පූර්ණයෙන්ම අවනත වී සේවකයින් තමන්ගේ කාර්යයන් ඉටු කළ යුතුයි. කාර්යයන් කරගෙන යනකොට ඉහළ කළමනාකරුවන්ගේ නියෝගයන්ට සම්පූර්ණයෙන්ම සේවකයෝ අවනත වී ක්‍රියා කළ යුතුයි. කියන්නේ මොකක්ද? කෙලින්ම ඒකාධිපතිනේ. එහෙනම් උත්තරේ මොකක්ද? එහෙනම් ඒකාධිපතියන්නේ මෙතනට මේ දෙකේම තියෙනවා. ඒකාධිපති මේක මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදීනේ. එහෙනම් උත්තරේ මේක. නිර්බාධවාදී නෙවෙයිනේ. එහෙනම් ඒකාධිපති නිර්බාධවාදී වෙන්න බෑ. මොකද මේ නිර්බාධවාදී නෙවෙයි. නිර්බාධ මෙතන තියෙන්නේ. අපි ඒක අයින් කරලා දැම්මා. ඉහළ කළමනාකරුවන්ගේ නියෝග වලට 100%ක්ම යටත්ව සේවකයන් තමන්ගේ තනතුරේ කාර්ය ඉටු කිරීමට බැඳී සිටි. එහෙනම් පැහැදිලිව මේක ඒකාධිපති. එහෙනම් උත්තරේ එතකොට එකයි. ඒ වගේ ප්‍රශ්න තව නිර්මාණය කරන්න. නිකම්ම ඔබට මේ නොලෙජ් එක එනවා. තේරෙනවද? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. මෙහෙයුම් කළමනාකරණයට අයත් කාර්ය පමණක් ඇතුළත් පිළිතුරු තෝරන්න. මෙහෙයුම් කළමනාකරණ ඔපරේෂන්ස් මැනේජ්මන්ට් මතකයිනේ. නිෂ්පාදන ඉංජිනේරුකරණය හරි. තොග පාලනයත් හරි. නිෂ්පාදන පාලනය හරිද? මෙහෙයුම් කළමනාකරණයට කාර්ය පමණක්. නිෂ්පාදන ඉංජිනේරුකරණය හරි. තොග පාලනය හරිද? හරිනේ. නිෂ්පාදන පාලනය හරිද? ඒකත් හරිනේ. ඒකත් හරි. ඒ වගේම නිෂ්පාදන සැලසුම් කරන්නේ ඒකත් හරි. ඔක්කොම හරි. එන පළවෙනි උත්තරේ. නෑ. අපි එතනින් නතර වෙන්නේ නෑ. සමහරට මීට වඩා හොඳ උත්තර තියෙන්න පුළුවන් නේ. ද්‍රව්‍ය මිලදී ගැනීම හරි. මෙහෙයුම් කළමනාකරණේ කාර්යයක්. ප්‍රමිති ස්ථාපිත කිරීමත් හරි. කාර්යඵල මැනීම අන්න ගන්න බෑ. කාර්යඵල මනින්නේ නෑනේ. කාර්යඵල මැනීම වෙන්නේ මානව සම්පත් කළමනාකරණයට. නිෂ්පාදන පාලනය හරි. ඒතර මේක ගන්න බෑ. දෙවෙනි එක වැරදි ආ. පැහැදිලි වැරදි. තුන්වෙනි එක නිෂ්පාදන ඉංජිනේරුකරණය හරි. ප්‍රොඩක්ෂන් ඉංජිනේරින් මතකනේ. ඒ කියන්නේ නිපදවන්නේ කුමක්ද කියලා තීරණය කළාට පස්සේ ඒ නිෂ්පාදනයට අවශ්‍ය සම්පත් හා තාක්ෂණය තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි ප්‍රොඩක්ෂන් ඉංජිනේරින් කියන්නේ. ඒක හරියටම හරි. නිෂ්පාදන සැලසුම් කරණයත් හරි. ඒ කියන්නේ දිගු කල් සහ කෙටි කල් නිෂ්පාදන වැඩසටහන් සම්පාදනය කරන එක. ඊට පස්සේ ද්‍රව්‍ය මිලදී ගැනීමත් හරි. නිෂ්පාදන පාලනයත් හරි. ඊළඟට මේකත් හරි. නිෂ්පාදන ඉංජිනේරුකරණය හරි. නිෂ්පාදන සැලසුම් කරණය හරි. ද්‍රව්‍ය මිලදී ගැනීම හරි. නිෂ්පාදන පාලනය හරි. ඊට පස්සේ හතරවෙනි එක. එහෙනම් මේකත් හරි. දැන් උත්තර දෙකක් හරි. නිෂ්පාදන ඉංජිනේරුකරණය හරි. අභ්‍යන්තර විගණනය වැරදි යන්නේ. එහෙනම් උත්තර අපි කෙලින්ම අයින් කරනවා. අභ්‍යන්තර විගණනය මේ ඔපරේෂන්ස් මැනේජ්මන්ට් නෙවෙයිනේ. ඒකයි තියෙන්නේ මූල්‍ය කළමනාකරණයට. එහෙනම් තොග පාලනය මේක සම්පූර්ණ වැරදි. මේකත් එක නිතර කිවන්න මේපා. 5 ප්‍රමිති ස්ථාපිත කිරීම ගන්න පුළුවන්. ප්‍රමිති ස්ථාපිත කරන භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී කාර්යඵල මැනීම අන්න වැරදි. කාර්යඵල මැනීම මානව සම්පත්. තේරුණාද? විචලතා හඳුනා ගැනීම සහ පරිවර්තන සංවර්ධනයක් ගන්න පුළුවන්. මේක සම්පූර්ණ වැරදි නම් මේකත් වැරදි. දැන් උත්තර දෙකක් තියෙනවා. දැක්කද? උත්තර දෙකක් තියෙනවා. දෙකම හරි. වඩා හරි මොකද්ද? නිෂ්පාදන ඉංජිනේරුකරණය, නිෂ්පාදන සැලසුම්කරණය
ද්‍රව්‍ය මිලදී ගැනීම සහ නිෂ්පාදන පාලනය. ඒකත් හරි. නිෂ්පාදන ඉංජිනේරුකරණය, තොග පාලනය, නිෂ්පාදන පාලනය, නිෂ්පාදන සැලසුම් කරන මේකත් හරි. දෙකම හරි. පේනවද? ළමයි අමාරු වෙටෙන්න පුළුවන් හොඳ ප්‍රශ්න මේ වань. මෙන්න මේකට ටිකක් ගොඩක් නෙවෙයි මේ පැය ගණන් විනාඩි ගණන් නෙවෙයි තව තප්පර 15ක් 20ක් නිකන් වැඩිපුර හිතන්න. දැන් මෙවැනි ප්‍රශ්නයක දැන් මේ වගේ සමාන උත්තර දෙකක් ආවම කොහොමද උත්තර සිලෙක්ට් කරන්නේ? සිලෙක්ට් කරන්නේ වඩා පරිපූර්ණ පිළිතුර මොකක්ද කියලා බලන්න. වඩා අංග සම්පූර්ණ පිළිතුර. දැන් අහන්නේ මෙහෙයුම් කළමනාකරණයත් කාර්යයන්නේ. එහෙනම් මූලික කාර්යයන් තියෙන උත්තරේන තෝරන්න. මතකනේ? මෙහෙයුම් කළමනාකරණයේ මූලික කාර්යයන් පහයිනේ අපි කරේ. නිෂ්පාදන ඉංජිනේරුකරණය, නිෂ්පාදන සැලසුම්කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, නිෂ්පාදන පාලනය සහ පර්යේෂණ සංවර්ධන. මූලික පහයි. අන්නේ පහෙන් උත්තර හතර තියෙන මොකද කියලා බලන්න. විතරයි. මේකේ තියෙනව නේද? තියෙනවනේ. නිෂ්පාදන ඉංජිනේරුකරණය, නිෂ්පාදන සැලසුම්කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, නිෂ්පාදන පාලනය. නැත්නම් මොකද්ද? පර්යේෂණ සංවර්ධනය විතරයි. ප්‍රධානම හතර තියෙනවා. මේකේ නිෂ්පාදන ඉංජිනේරුකරණය හරි. තොග පාලනය. අන්න තොග පාලනය මේ වගේ මූලික ශ්‍රීතයක් නෙවෙයි. මූලික ශ්‍රීතයක කොටසක්. මේ කියන්නේ මෙන්න මේ නිෂ්පාදන පාලනයේම කොටසක් තමයි තොග පාලනය කියන්නේ. නිෂ්පාදන පාලනයේම කොටසක් තමයි තොග පාලනය කියන්නේ. අනික මෙතන වෙනම තියෙනවා නිෂ්පාදන පාලනය. එහෙනම් මෙන්න මේ නිෂ්පාදන පාලනයේම උපේකකයක් තමයි තොග පාලනය කියන්නේ. එහෙම ගත්තත් ඒක වැරදියි. ඒතර මෙතන එකම සිද්ධිය මේ තියෙන්නේ. නිෂ්පාදන සැලසුම් කරන්නේ හරි. දැක්කද සිලෙක්ට් කරන විදිය. නමුත් ළමයිට එකවර අයිඩියා එක එන්නේ නැහැ. ඇයි? මේව හුරුයි ඔබට ටක් ගාලා මතක් වෙනවා. මේ ඔක්කොම අපි ප්‍රොඩක්ෂන් වලදී කරපුවානේ. ඔපරේෂන්ස් මැනේජ්මන්ට් පාඩමේදී කරපුවානේ. එහෙනම් මේක තමයි උත්තරය කියලා එනවා. එතනදී හිතන්න ඕනේ මූලික උත්තර වඩා අංග සම්පූර්ණ ප්‍රධාන කාර්යයන් තියෙන මොකේද? ප්‍රධාන කාර්යයන් පහ මතක් කරගන්න. නිෂ්පාදන ඉංජිනේරුකරණය, නිෂ්පාදන සැලසුම්කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, නිෂ්පාදන පාලනය, පර්යේෂණ සංවර්ධනය. අන්නේ මූලික කාර්යයන් ඇතුළත් පිළිතුර වශයෙන් ගන්නේ මොකද්ද? පැහැදිලිම තුන්වෙනි එක. දැක්කද? මේකත් අමාරු වෙන්න ප්‍රශ්නයක්. අමාරු වෙන්න එපා. අපි බලමු ඊළඟ ප්‍රශ්නයක්. පහත රූප සටහනේ A සහ B ලක්ෂ්‍ය මගින් දැක්වෙන්නේ. තොග මට්ටම දීලා තියෙනවා, කාලෙ දීලා තියෙනවා දින වලින්. හරිනේ. ඒකක වශයෙන්. යලි ඇනවුම් මට්ටම තියෙනවා, අවම තොග මට්ටම දීලා තියෙනවා. අහන්නේ A සහ B ලක්ෂ්‍ය වලින්. A සහ B ලක්ෂ්‍ය වලින් පෙන්눔 කරන දේ. ඔය විතර මොකද හිතෙන්නේ? දැන් ඔබට පේනවා මේ B ලක්ෂ්‍යයට වෙනකොට දැන් මේ තියෙන මම මේක පෙන්නන්නම්කෝ. මේ තියෙන පොරොත්තු කාලනේ. දැන් දින ගණනක්නේ. ඒතර මේකෙත් තියෙන පොරොත්තු කාලයනේ. මේ මුල් අවස්ථාවේ තියෙන පොරොත්තු කාලය දෙවන අවස්ථාවේ පොරොත්තු කාලය බලන්න. මේක පළල් නේද? පුළුල් නේද? ඒ කියන්නේ කාලේ දීර්ඝයිනේ. එහෙනම් මෙතනට වඩා පොරොත්තු කාලය දික් වෙලා තියෙනවා. ඒ කියන්නේ තොග ඇනවුම් කර ගබඩාවල් ලබා ගන්න කාලේ දීර්ඝ වෙලා තියෙනවා. නැත්නම් පොරොත්තු කාලේ වර්ධන වීමක් තියෙනවා. B කියන එකෙන් පෙන්눔 කරන්නේ ඒකයිනේ. ඒතර A වලින් පෙන්눔 කරන්නේ මොකද්ද? A වලින් පෙන්눔 කරන්නේ දැන් මේ යලෙනු මට්ටමනේ. යලෙනුමක් කරන්න වෙන්නේ මොකද? පාරිභෝගිකයන්ගේ ඉල්ලුමත් එක්කනේ. පාරිභෝගිකෝ ඉල්ලන්නේ නැත්නම් යලෙනුමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඉල්ලුමක් තියෙන නිසානේ කරන්නේ. තේරෙනවද? එහෙනම් බලන්න උත්තර පාරිභෝගික ඉල්ලුම ගන්න පුළුවන්. චක්‍රීය කාලයේ වැඩිවීමක්. නෑ චක්‍රීය කාලය නෙමෙයි පොරොත්තු කාලය. චක්‍රීය කාලය කියන්නේ තොග අරගෙන තොග පාවිච්චි කරලා නැත්නම් එක්වරක් අරගෙන ඊළඟ වාරේ ගන්නකන් තොග පාවිච්චි කරන කාලයනේ චක්‍රීය කාලය කියන්නේ. පොරොත්තු කාලය කියන්නේ ඇනවුමක් කරලා ළඟා වෙන ගතන කාලය. එහෙනම් චක්‍රීය කාලය සම්පූර්ණයෙන් වැරදි. පාරිභෝගික ඉල්ලුම ඒක වැරදි. පාරිභෝගික ඉල්ලුම පොරොත්තු කාලය වැඩිවීමක්. අන්න ඒක තමයි ගන්න වෙන්නේ. නේද? පාරිභෝගික ඉල්ලුම මේකේ පොරොත්තු කාලේ පළල් වුණා. නැත්නම් මේ විශාල වුණා. ඒ කියන්නේ දික් වුණා. එහෙනම් පොරොත්තු කාලේ ඉහළ යාමක් කියලා තමයි ගන්න වෙන්නේ. යලෙනුම් ප්‍රමාණය සම්පූර්ණ වැරදි. අවම තොග මට්ටම සම්පූර්ණ වැරදි. එහෙනම් උත්තරේ මොකද්ද? තුන්වෙනි එක නේ. තුන්වෙනි පිළිතුර. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. තත්ත්ව පාලනය සඳහා භාවිතා කළ හැකි ශිල්පීය ක්‍රමය වන්නේ. තත්ත්ව පාලනය. දැන් තත්ත්ව පාලනය කියන එක තේරෙනවානේ. ප්‍රමිතියකට අනුකූල තත්වයෙන් භාණ්ඩ අඛණ්ඩව නිෂ්පාදනය වන බව තහවුරු කර ගැනීමට අනුගමනය කරන ක්‍රියාකාරකමක් හෝ ක්‍රියාකාරකම් සමූහයක් නේ අපි තත්ත්ව පාලනය කියලා ඉගෙන ගත්තේ. ඒ තත්ත්ව පාලනය සඳහා භාවිතා කරන ශිල්ප ක්‍රම කීපයක්. එකක් තමයි සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය.
තොග මට්ටම් පාලනය, මෙහෙයුම් පිරිවැය පාලනය, ව්‍යාපාර පරිසර පාලනය, අමුද්‍රව්‍ය පිරිවැය පාලනය. මොකද හිතෙන්නේ? මොකද්ද තත්ත්ව පාලන ඒ සඳහා භාවිතා කරන ශිල්පී ක්‍රම දැන් මතක දේවල්. තත්ත්ව පාලනයේ එක ශිල්පී ක්‍රමයක් තමයි ශූන්‍ය දෝෂ ක්‍රමය. zero defect system එක. අනිත් එක සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය. දැන් උත්තරය වුණානේ. තව තත්ත්ව ආරක්ෂණ ක්‍රමය. මතකයිද? ඒ වගේ අපි ක්‍රම කීපයක් කිව්වනේ. ඉතින් ඒව මතක් වෙන්න ඕනේ. දැන් තොග මට්ටම් පාලනේ තත්ත්ව පාලනයට සම්බන්ධ නැහැනේ. ඒ වගේම මෙහෙයුම් පිරිවැය පාලනේ තත්ත්ව පාලනේ නෙවෙයි නිෂ්පාදන පිරිවැඩු කරගෙන ශිල්පී ක්‍රමයක් ඒක. ඊට පස්සේ ව්‍යාපාර පරිසර පාලනය. ව්‍යාපාර පරිසර පාලනය කියලා එකක් නැහැ. මේක නිකන් ව්‍යාජ උත්තරයක් තේරුණාද? ඕන අපිට සංකල්පයක් හදත හැකි පරිසර පාලනය කියලා. ඒ කියන්නේ පරිසර දූෂණය වෙන ක්‍රම අවම කිරීමට ගන්න ක්‍රියාමාර්ග කියලා හිතන්න පුළුවන්. ඉතින් ඒකත් තත්ත්ව පාලන සම්බන්ධයක් නැහැ නේ. ඒ නිසා අමුද්‍රව්‍ය පිරිවැය පාලනයෙන්නේ නිෂ්පාදන පිරිවැඩු කරගන්න. එහෙනම් තත්ත්ව පාලන ශිල්පී ක්‍රමයක් වශයෙන් පැහැදිලිව මේ බැලූ බැලමට මේක ලේසින් ප්‍රශ්නයක්. පේනවා පළවෙනි උත්තරේ සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය. පැහැදිලි උත්තරේ 1. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. භාණ්ඩයක හෝ සේවාවක වෙළඳපොළ පිහිටුවීම යනුවෙන් අදහස් වන්නේ. වෙළඳපොළ පිහිටුවීම මාකට් පොසිෂනින් කියලා ඉංග්‍රීසි අපි කතා කරේ. මතකද? බලමු. වෙළඳපොළ විකුණුම් වැඩිවීමකි. වෙළඳපොළ කොටස වැඩිවීමකි. වෙළඳපොළ තුල දිගු කාලීනව ස්ථාපිත වීමකි. ව්‍යාපාරිකයා සතු ඒකාධිකාරී බලය වැඩිවීමකි. පාරිභෝගික මනසේ යහපත් ආකල්ප ගොඩනැගීමකි. මොකද්ද වෙළඳපොළ පිහිටුවීම? මාකට් පොසිෂන් කියන්නේ. ඒ කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳව පාරිභෝගික මනසේ ධනාත්මක කැමැත්තක් ගොඩනැගීම. නැත්නම් ධනාත්මක ආකල්පයක් ගොඩනැගීම තමයි වෙළඳපොළ පිහිටුවීම කියන්නේ. දැන් සමහර භාණ්ඩ අපි ජීවිතයට පරිභෝජනය කරලා නැහැ. නමුත් අපි මේ සමාජ ඇසුර තුලින්, සමාජ අධ්‍යක්ීම් තුලින්, සමාජ මාධ්‍ය අපි පරිහරණය කිරීම තුලින් අපි තේරුම් අරගෙන තියෙනවා අසවල් සන්නම සහිත භාණ්ඩයක් නම් ඒක තමයි හොඳම භාණ්ඩේ. අපි එහෙම මත තියෙනවනේ. තේරෙනවද? දැන් සමහරට අපි සමහර බ්‍රෑන්ඩ් එකේ මෝටර රථයක් පාවිච්චි කරලම නැහැ. අපි හිතනවා රයිට් අසවල් බ්‍රෑන්ඩ් එකේ මෝටර රථයක් තමයි බෙස්ට් මෝටර රථය වෙන්නේ. නැත්නම් හොඳම වීකල් එක වෙන්නේ. එහෙම මත තියෙනවනේ. අන්න එක තමයි මේ වෙළඳපොළ පිහිටුවීම කියන්නේ. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳව පාරිභෝගිකයා තුළ ධනාත්මක මානසිකත්වයක් ඇති කරන්න ඕන. තේරෙනවද? දැන් සමහරද ඕගොල්ලෝ තාම පුංචි දරුවෝනේ. දැන් ඕගොල්ලෝ අම්මලා තාත්තලාත් එක්ක ගමන් බිමන් යන ඕගොල්ලන්ගේ වාහනවල වෙන්න පුළුවන්. නැත්තම් පිටස්තර වහල් වෙන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ විසම යාළුවෝ නේ. ඕගොල්ලෝගේ සම වයසේ සමකාලීනව එකතු වෙලා ඉස්කෝලේ යනකොට වෙන්න පුළුවන්. නැත්තම් සමහර ට්‍රිප් එකක් යනකොට වෙන්න පුළුවන්. හවසට ක්‍රීඩා පුහුණු වීමට යනකොට වෙන්න පුළුවන්. කතා වෙනවා ට්‍රැෆික් එක යනකොට හොඳ වාහන දකින්න ඕනේ. එක එක බ්‍රෑන්ඩ් දන්නවනේ. මම කවදා හරි ගන්න මේකක් තමයි. මේක මාර බණ්ඩිය. එහෙම කියලා කියනව නේද? මේක මාර බණ්ඩිය. මේකේ නීමට තෙල් කරනවා. අනික මේක මාර කම්ෆර්ටබල්. මේ කම්ෆර්ට් වෙන වාහන වල ගන්න බෑ. මොකද්ද මේ කියන්නේ? ඔබ කැමැත්තක් තියෙනවා ඒකට. ඔබ ඇත්තටම කවදා හරි හෙට දවසේ ඔබ වැඩි හිටියෙක් වෙලා සල්ලි ටිකක් අතර ලැබුණම ඔබ මිලදී ගන්න උත්සාහ කරන්නේ ඒ වාහනේම තමයි. බොහෝ විට නැත්නම් වැඩි හිටියෙක්කදී ආකල්ප වෙනස් වෙන්න පුළුවන්. බොහෝ විට මොකද ඔබට ධනාත්මක කැමැත්තක් තියෙනවා. මේක මාර බණ්ඩිය. මේක මාර ස්පීඩ් යන්න පුළුවන්. මේක ටර්බෝ. ඔහොම එක එකව කියන්නේ මන්ද පටන් අවබෝධයක් නැහැ වාහන ගැන. ඔය කොල්ලෝ කියනේ මට හෙලා තියෙනවනේ. තේරෙනවද? ඒක තමයි මේ කියන්නේ. එහෙනම් මොකද්ද උත්තරේ? මොකද්ද උත්තරේ? වෙළඳපොළ විකුණු වැඩිවීමක් කියන එක නෙවෙයිනේ පැහැදිලිව. වෙළඳපොළ කොටස වැඩිවීමක් කියන එක නෙවෙයිනේ. වෙළඳපොළ තුල දිගුකාලීනව ස්ථාපිත වීම කියන එක ටිකක් වගේ ගන්න පුළුවන්. වෙළඳපොළ තුල දිගුකාලීනව ස්ථාපිත වීම කවර පාරිභෝගිකයන්ට භාණ්ඩය පිළිබඳ යහපත් මානසිකත්වයක් ගොඩනැගුණොත් දිගු කාලේ ඉල්ලුම වැඩි වෙනවා කියන එකක් එහෙම ගන්න පුළුවන්. නමුත් අපි ඒක පොඩ්ඩක් තියමුකෝ. ඊළඟට ව්‍යාපාරිකයා සතු ඒකාධිකාරී බලය වැඩි වීමක් කොහෙත්ම මේකට අදාළ නැහැ. පාරිභෝගික මනසේ යහපත් ආකල්ප ගොඩනැගීමක් කියන හරියද? අන්න උත්තරේ පැහැදිලිවම තියෙනවා. එහෙනම් මේක නෙමෙයි උත්තරේ. පාරිභෝගික මනසේ යහපත් නැත්නම් ධනාත්මක හොඳ ආකල්ප ඇති කරගෙන භාණ්ඩය පිළිබඳ වාසිදායක ආකල්ප ඇති කරනවා. වාසිදායක ආකල්ප ඇති කරනවා. දැන් සමහර අය කියනවනේ මෝටර් බයික් නම් ඉතින් මේක තමයි බ්‍රෑන්ඩ් එක. තේරෙනවද? ඒ සමහරට පාවිච්චි කරලත් නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ ධනාත්මක ආකල්පයක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒක තමයි වෙළඳපොළ පිහිටුවීම කියන්නේ. උත්තරේ 5. මතකද මේක අහපු පාඩම් පරිච්ඡේදය? අලෙවිකරණය මොකද්ද? හර සංකල්ප. මතකද? හර සංකල්ප අපි කරන්නේ 21ක්. හර සංකල්ප එකක් ඔය.
සාමාන්‍ය හර සංකල්ප අහන පේපර් එකේ. ඊළඟට බලමු අපි 25. පසුගිය වසරේදී සමාගමක ජංගම අනුපාතය හා ශනික අනුපාතයේ පිළිවෙලින් 3ට 1ක් සහ 2ට 1ක් විය. වර්තමාන වර්ෂයට අදාළ ජංගම අනුපාතයේ කිසිදු වෙනසක් නොමැති නමුත් ශනික අනුපාතය 1ට 1ක් වේ. මෙමගින් සාපේක්ෂව පෙන්눔 කරන්නේ. රයිට්. දැන් මොකක්ද කතන්දරේ? ජංගම අනුපාතය මතකයිනේ. ජංගම වත්කම් වලට ජංගම බැරකම් නැත්නම් ජංගම වත්කම් සහ ජංගම බැරකම් අතර අනුපාතික සම්බන්ධතාවය තමයි ජංගම අනුපාතයෙන් බලන්නේ. ශනික අනුපාතයෙන් මොකද්ද බලන්නේ? ශනික වත්කම් සහ ජංගම බැරකම් අතර අනුපාතික සම්බන්ධය. ශනික වත්කම් කියන්නේ මොකද්ද? ජංගම වත්කම් වලින් ඉක්මනින් මුදල් බවට පත් කරගන්න අපහසු හෙවත් ද්‍රවශීලතාවය අඩු බඩු තොගය අයින් කරනවා. ජංගම වත්කම් ලක්ෂයක් නම් බඩු තොගය 30000ක් නම් 30000 අයින් කරාම 70000යි. 70000 තමයි ශනික වත්කම් කියන්නේ. මොකද තොග ඉක්මනින් විකුණ ගන්න බැරි වෙනවනේ. දැන් අනිකුත් ජංගම වත්කම් පුළුවන් ණය ගැතියෝ වට්ටමත් දීපු ගමන් කෑෂ් කරගන්න පුළුවන්. අතේ මුදල් කොහොමද සිරසියක් ද්‍රවශීලයි. බැංකුවේ තියෙන මුදල් බැංකුවට ගිහින් ටක් ගාලා ගේන්න පුළුවන්. එහෙමනේ තේරුණාද? ලැබිය යුතු බිල්පත් ඒත් එහෙම අපිට වට්ටම් කරගන්න පුළුවන්. වට්ටම් කරලා ටක් ගාලා මුදල් කරගන්න පුළුවන් බැංකුවේ. තොග එහෙම ලේසියෙන් විකුණ ගන්න බැරි වෙනවනේ සමහර තොගනේ. ඒ නිසා ඒවා ද්‍රවශීල නොවන වත්කම් වශයෙන් අයින් කරලා දානවා. එහෙනම් ජංගම අනුපාතයේදී ජංගම වත්කම් ජංගම බැරකම්. ශනික අනුපාතී තොගේ හැර වත්කම්. ඒ කියන්නේ ශනික වත්කම්. තොගේ හැර. එතකොට ජංගම අනුපාතයේ 3ට 1 හෙවත් 3. දැන් ජංගම වත්කම් බෙදීම ජංගම බැරකම් කියලා ගන්න පුළුවන් නේ. තේරෙනවද? අනුසංඛ්‍යාවකට අනුසංඛ්‍යාවක් ගත්තොත් එන්නේ ජංගම වත්කම් වලට ජංගම බැරකම් 3 1. පූර්ණ සංඛ්‍යාවක් වශයෙන් ගත්තොත් ජංගම වත්කම් බෙදීම ජංගම බැරකම්. එතකොට එන්නේ කෙලිම 3. ශනික අනුපාතයේ 2ට 1ක් වුණා. ඒ කියන්නේ ශනික වත්කම් සහ ජංගම බැරකම් අතර. වර්තමාන වර්ෂයට අදාළ ජංගම අනුපාතයේ කිසිදු වෙනසක් නොමැති නමුත් වර්තමාන වර්ෂයේ ජංගම අනුපාතයේ කියන්නේ 3ම තමයි. හරිද? නමුත් ශනික අනුපාතය 1ට 1ක් විය. මෙමගින් සාපේක්ෂව පෙන්눔 කරන්නේ. ශනික අනුපාතය අඩු වුණා. ඉස්සෙල්ලා 2නේ දැන් 1 වුණා. සමාගමේ ද්‍රවශීලතාවය වැඩිවීමක්ද? වැඩිවීමක් නෙමෙයිනේ. වැඩිවීමක් නම් දැන් දෙක එක වෙන්න බෑනේ. තේරෙනවද? දැන් ශනික අනුපාතය 2ක් කියන්නේ හොඳයි. ඒ කියන්නේ ජංගම බැරකම් හිමියෝ එකවර මුදල් ඉල්ලා සිටියොත් ගෙවන්න ශනික වත්කම් දෙගුණයක් තියෙනවා. එක කියන්නේ මොකක්ද? දෙක ගුණය. එකවර ඉල්ලා සිටියොත් ගෙවන්න සල්ලි තියෙනවා. ඊට පස්සේ කාර්ය ප්‍රාර්ථනෙට සල්ලි නැහැ. ඒක මොකද්ද? ද්‍රවශීලතාවය වැඩිවීමක් නේ අඩුවීමක් වෙලා තියෙන මේකනේ. එහෙනම් අවසන් තොග වටිනාකම වැඩිවීමකි. අවසන් තොග වටිනාකම අඩුවීමකි. සමාගමේ ද්‍රවශීලතාවය අඩුවීමකි. සමාගමේ මුළු වගකීම වැඩිවීම. මොකද්ද වඩා හොඳ? සමාගමේ ද්‍රවශීලතාවේ අඩුවීමක් කියන උත්තරය තමයි බොහෝ වෙලාවට අපිට හිතන්න වෙන්නේ. ඒක හරිද වැරදිද? මොකද හිතෙන්නේ? දැන් ශනික අනුපාතයේ ඉස්සෙල්ලා 2නේ දැන් 1. ඒ කියන්නේ ඉස්සෙල්ලා ශනික වත්කම් 2යි. ජංගම බැරකම් 1යි. ජංගම බැරකම් වලට ශනික වත්කම් වැඩි. ඒ කියන්නේ ද්‍රවශීලතාවය හොඳයි. දැන් 1ට 1ක්. ඒ කියන්නේ ජංගම බැරකම් ලක්ෂයක් නම් ශනික වත්කම් ලක්ෂයයි. එතකොට ජංගම බැරකම් වලට එකවර ගෙවන්න උනොත් ශනික වත්කම් ගෙවුව ඉවරයි. සල්ලි නැහැ. ද්‍රවශීලතාව එහෙනම් සමාගමේ ද්‍රවශීලතාව අඩුවීමක් කියන එකනේ පෙන්눔 කරන්නේ. නමුත් අඩුවීමක්ම කියලා හිතන්න බෑ. දැන් මේකත් අමාරු වැඩ ප්‍රශ්නයක්. බොහෝ අයට උත්තරේ මෙන්න මේකට ඇහැ යනවා. නමුත් ඔබ දන්නවා අපි තීරපාඨදී කරා ශනික අනුපාතේ ප්‍රශස්ත අනුපාතේ මොකද? 1 තමයි. 2 නෙවෙයි 1. දැන් 2 කියන්නේ සමහරට මෙතන තියෙනවා ණය ගැතියෝ. බොල් ණය කියන්නේ නොගෙවන ණය. ණය ගැතියන්ට වට්ටම් 10%නේ 50ක් දුන්නොත් ඒක ගෙවන්නේ නැහැ. ඒ වගේවත් තියාගෙන තමයි සමහර මේ 2 වෙලා තියෙන්නේ. ශනික අනුපාතය 1 කියන්නේ එහෙම නෙවෙයි. පැහැදිලිවම 100ක් මුදල් කරගන්න පුළුවන්. ඒ නිසා ශනික වත්කම් අනුපාතයේ ප්‍රශස්ත ද්‍රවශීල මට්ටම කියන්නේ 1. හරිද? නමුත් දැන් ගිය අවුරුද්දේ ශනික අනුපාතය 2නේ. දැන් 1 වෙලා තියෙන්නේ මොකද? අපි දන්න මේක හොයන්නේ කොහොමද? ජංගම වත්කම් වලින් අවසන් තොග අඩු කරන් පස්සේ. තේරුණාද? එහෙනම් ඉස්සෙල්ලා 2 1 උනේ මොකද උනේ? ජංගම වත්කම් වල අවසන් තොග වටිනාකම මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා ඇති. අවසන් තොග වටිනාකම වැඩි වෙලා ඇති. දැන් නිදසුනක් වශයෙන් අපි හිතමු මෙහෙම හිතමුකෝ. ජංගම වත්කම් ලක්ෂයයි. ඊළඟ අවුරුද්දේ ගමු ඒකෙත් ලක්ෂයයි. අවසාන තොගය
30,000. ඒතකොට එනවා ශනිකවත්කම් 70,000. හරිද? මෙතන අවසන් තොගේ 50,000 දාන්නකෝ. මොකද වෙන්නේ? ශනිකවත්කම් 50,000 වෙනවා. අර දෙක එක වෙනවා වගේ. එහෙනම් ශනිකවත්කම් කලින් 70,000යි දැන් 50,000. එහෙනම් මෙතන 70,000 තිබුණා මෙතන 50,000 වෙනකොට මොකද වෙන්නේ? මේ අනුපාතය මේව gadu සංඛ්‍යාවක් වෙනවා. එහෙනම් මේක පැහැදිලිම උත්තරේ මොකද්ද? අවසන් තොගේ තොග වටිනාකම ඉහළ යාම. වැඩි වීම නිසාම තමයි මේ දෙක එක වුනේ. පැහැදිලිද? එහෙනම් උත්තරේ දෙක. දැන් මේකත් කල්පනාකාරී වෙන්න ඕනේ වැඩිපුර කාලයක් ගන්න ඕනේ නැත්නම් ඔබට අනිවාර්යයෙන්ම හතරින් උත්තරේ ඇස ගැටෙන්න පුළුවන්. කලබල වෙන්න එපා. මේ උත්තර දෙකෙන් වඩා හරි උත්තරේ මේකයි. right. මොකද හේතුව ද්‍රවශීලතා අඩු වෙනවා කියලා කියන්න බෑ. ශනික අනුපාතය අපි දන්නවා ප්‍රශස්ත අනුපාතය 1. ඉතින් ඒක තියෙනවනේ. එහෙනම් අඩු වෙලා කියලා කියන්න බෑනේ. මේක වෙලා තියෙන්නේ අවසන් තොගේ අනවශ්‍ය පරිදි ඉහළ ගියා. එච්චරයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. මූල්‍ය වෙළඳපොළ වර්ග කිහිපයක් පහත දැක්වේ. බලමු අහන්නේ මොකද්ද කියලා. ඉහත ද ඇතුරෙන් ප්‍රාග්ධන වෙළඳපොළට පමණක් අයත් කාණ්ඩයේ කුමක්ද? මතකනේ. මූල්‍ය වෙළඳපොළේ ප්‍රභේද දෙකයිනේ. මුදල් වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළ. මුදල් වෙළඳපොළ කියන්නේ මොනවද? කෙටි කාලීන මූල්‍ය ගනුදෙනු කරන වෙළඳපොළ. දිගු කාලීන මූල්‍ය ගනුදෙනු කරන වෙළඳපොළ මොකද්ද? ප්‍රාග්ධන වෙළඳපොළ. දෙකේ එකතුව තමයි මූල්‍ය වෙළඳපොළ කියන්නේ. අහන්නේ ප්‍රාග්ධන වෙළඳපොළට පමණක් අයත් කාණ්ඩය. දැන් ඔබට තේරෙන මුදල් වෙළඳපොළේ උපකොටස් මතකයිද? ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ, දේශීය විදේශීය විනිමය වෙළඳපොළ, අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ, වාණිජ පත්‍රිකා වෙළඳපොළ ඒවනේ ඉන්නේ. එහෙනම් ඒව නොවන ඔක්කොම ටික වැටෙන්නේ ප්‍රාග්ධන වෙළඳපොළට. අපි බලමු අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ, මුදල් වෙළඳපොළ. ඒක ගන්න බෑ. ඒක නැත්නම් අපි ඕනම් මාක් කරමු. MM කියලා මනී මාකට්. සාංගමික බැඳුම් කර වෙළඳපොළ. සාංගමික බැඳුම් කර වෙළඳපොළ කිව්වම ඒක අනිවාර්යයෙන්ම සාංගමික බැඳුම් කර කියන්නේ සමාගමක්. පොදු සමාගමක් මහජනයාගෙන් දිගු කාලීනව හෝ මැදි කාලීනව ණය ලබා ගන්න නිකුත් කරන ණය මූල ආශ්‍රය. කියන්නේ ඒක අනිවාර්යයෙන්ම වෙන්නේ කොහොමද? මනී මාකට් නෙවෙයි කැපිටල් මාකට්. අනේ අපි ඒක දානවා CM කියලා කැපිටල් මාකට්. වාණිජ පත්‍රිකා වෙළඳපොළ පැහැදිලිවම කෙටි කාලීනයි. එහෙනම් මනී මාකට් MM. විදේශ විනිමය වෙළඳපොළ. මේක වඩා හරි මේක හරි දේශීය විදේශීය විනිමය වෙළඳපොළ කියලා වුණ තමයි හොඳ. කමක් නැහැ. විදේශීය විනිමය වෙළඳපොළ පැහැදිලිවම මනී මාකට්. කොටස් වෙළඳපොළ පැහැදිලිවම CM කැපිටල් මාකට් නේ. ප්‍රාග්ධන වෙළඳපොළේ විශාලම උපේකකය තමයි ෂෙයා මාකට් එක. ප්‍රාග්ධන වෙළඳපොළ සම්පූර්ණයෙන්ම වසාගෙන ඉන්නේ ෂෙයා මාකට් එක තුලින්. භාණ්ඩාගාර බෙදුම් කර වෙළඳපොළ කියන්නේ රජයට භාණ්ඩාගාරයට මැදි කාලීන ණය මහජනයාගෙන් ලබා ගන්න නිකුත් කරන නිසා එහෙනම් ඒකත් කෙටි කාල නෙවෙයි ඒකත් දිගු කාලේ නම් ඒකත් කැපිටල් මාකට් එක එනවා. එහෙනම් CM තුනක් තියෙනවා. B E F B E F තියෙනවනේ උත්තරේ තුන. ඒක ලේසි. ඒක සිලෙක්ට් කරන් තියෙන්නේ. මනී මාකට් එකේ උප කොටස් හතර මතක තියාගත්තම බොහොම ලේසියෙන් සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් ඕක විදිහට අහන්න පුළුවන්. අතුරෙන් මුදල් වෙළඳපොළට පමණක් අයත් කාණ්ඩ කියලා අහන්න පුළුවන්. අන්න අපි නැවත ප්‍රශ්නයක් නිර්මාණය කරමු. මුදල් වෙළඳපොළට පමණක් අයත් කාණ්ඩ කියවන මොනවද එනම්? A ගන්න පුළුවන්, C ගන්න පුළුවන්, D ගන්න පුළුවන්. ACD එහෙම උත්තර මේක නෑ. ACD කියන උත්තර තමයි ගන්න වෙන්නේ. හරිද? right. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 27. පහත වගුවේ අයදුම්කරුවන් තෝරා ගැනීමේ ක්‍රම සහ ඒවා මගින් මැනිය හැකි දෑ දක්වා ඇත. මානව සම්පත් කළමනාකරණයෙන් අහු ප්‍රශ්නයක්. පහත වගුවේ අයදුම්කරුවන් තෝරා ගැනීමේ ක්‍රම තියෙනවා. අයදුම්පත් ඇගීම තුළින්, බුද්ධි පරීක්ෂණ මගින්, ප්‍රායෝගික පරීක්ෂණ මගින්, පෞරුෂ පරීක්ෂණ මගින් නැත්නම් පෞරුෂත්ව පරීක්ෂණ මගින් personality test. අයදුම්කරුවන් තෝරා ගැනීමේ ක්‍රම තියෙනවා. ඒවා මගින් මැනිය හැකි දෑ දක්වලා තියෙනවා. එහෙනම් ඊදී ඇති ක්‍රම අනුපිළිවෙල අනුව මැනිය හැකි දෑ නිවැරදිව ගලපා ඇති වර්ණය තෝරන්න. දැන් අයදුම්පත් ඇගීම කියන එකෙන් මොකක්ද ගන්න පුළුවන්? බලමු. චිත්ත වේග පාලන හැකියාව. අදාළ රැකියාකාර ඉටු කිරීමට ඇති හැකියාව. අපේක්ෂකයින්ගේ සුදුසුකම් වල යෝග්‍යතාවය. තර්කානුකූලව සිටීමේ හැකියාව. මේවා තමයි මේ තෝරා ගැනීමේ ක්‍රම වලින් මන බලන්න. බලන්න ලේසිමකින් පටන් ගන්න. අදාළ රැකියාකාර ඉටු කිරීමට ඇති හැකියාව.
දැන් කිසියම් රැකියාවකට මම බඳව ගත්තම රැකියාවෙන් මට පැවරෙන කාරණ ඉටු කිරීමේ හැකියාව බලන්න පරීක්ෂණයක් තියෙන මොකක්ද? ප්‍රැක්ටිකල් ටෙස්ට් එකනේ, ප්‍රායෝගික පරීක්ෂණයනේ. මිකෙනෙක් කියලා හිතන්නකෝ, කාර්මිකයෙක්, මෝටර් කාර්මික සේවකයෙක් කියලා හිතන්නකෝ. එයාට වාහනේ මොනවා හරි එන්ජින් එකේ පාර්ට් එකක් ගලවලා කියනවා රයිට් මේක හදන්න කියලා. නැත්නම් මේක සවි කරන්න කියලා. සවි කරන්න බැර යාර සබ්ජෙක්ට් එක බෑනේ. එහෙනම් අදාළ රැකියාකාර ඉටු කිරීමට ඇති හැකියාව බලන්න පුළුවන්. එහෙනම් ප්‍රායෝගික පරීක්ෂණ මගින්. එහෙනම් මෙතනට එන්නේ B. ඊළඟට ලේසි එකක් තියෙන මෙන්න මෙතන. අපේක්ෂකයින්ගේ සුදුසුකම් වල යෝග්‍යතාවය. සුදුසුකම් වල යෝග්‍යතාවය මන බලන්න හොඳම දේ තමයි ආයුධුම්පත් ඇගීම. ඇයි? ඉල්ලපු සුදුසුකම් වලට වඩා අඩු සුදුසුකම්ද වැඩි සුදුසුකම්ද කියලා බලන්න හොඳම දේ තමයි ඇප්ලිකේෂන් එක බලන්න. මොකද ඇප්ලිකේෂන් එක මේ දාලා තියෙන ක්වොලිෆිකේෂන්. එහෙනම් ඒකෙන් තමයි ඒ ඇගීම කරන්න පුළුවන්. එහෙනම් ඒකට හරියන ගොඩක් වෙලාවට මොකද්ද? C. ඊළඟට චිත්ත වේග පාලන හැකියාව. දැන් සාමාන්‍යයෙන් හොඳ කළමනාකරුවෙක් වුණාම මේක ගොඩක් වැඩි කළමනාකරුවන්. කළමනාකරුවෙකු චිත්ත වේග පාලන හැකියාව තියෙන්න ඕන. විශේෂම මානව සම්පත් කළමනාකරු හිතන්නේ. එයා තමයි සේවකයන්ට විනයානුකූල තීරණ දෙන්නේ. සේවකයෙක් ඉවත් කරන්න, මාරු කරන්න, පනිෂ්මන්ට් ට්‍රාන්ස්ෆර් එකක් නේ. එක්කෝ ප්‍රොමෝෂන් එක කැන්සල් කරන්න. නැත්තම් ඒක ඩිමෝට් කරන්න. තනතුර පහළ දාන්න, ශ්‍රේණි පහළ දාන්න. ඒවා කෙලින්ම සේවකයන්ට කෙලින්ම අපි කියන්නේ මරුව විකල් වෙනවා කියලා තේරෙනවා. සේවකයන් ඇත්තටම කේන්ති ගස්සන ආවේගශීලී තත්ත්වයට පත් කරන තීරණනේ. එතනදී සේවකයා සමහරට ආවේගශීලී ලෙස තර්ක කරන්න පුළුවන් සේවක කළමනාකරුත් එක්ක. එතනදී සේවක කළමනාකරුට තමන්ගේ චිත්ත වේග පාලනය කරගන්න වෙනවා. මුලින්ම සේවකයව මොකද කරන්නේ? මේ කූල් ඩවුන් කරන්න ඕන. තේරෙනවද? සාවධාන තත්ත්වයට පත් කරගන්න ඕන. ඉතින් ඒකට තමන් මුලින් ඉවසීම ප්‍රගුණ කරගන්න ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ චිත්ත වේග පාලන හැකියාව බලන්න පුළුවන් මොකෙන්ද? පෞරුෂත්ව පරීක්ෂණ මගින්. පර්සනලිටි දැන් ගොඩක් වෙලාවට කළමනාකරුවෙක් අයදුම් කරනකොට සම්මුඛ පරීක්ෂණෙදී යාට ඒ වගේ දෙනවා ටිකක් කේන්ති යන ආකාරයේ ප්‍රශ්න. තේරෙනවද? මේ ආයතනයේ මේ වගේ සේවකෝ ඉන්නවා, බොහොම දරුණු අය ඉන්නවා. සමහරට ඒ සේවකෝ වලට දරුණු විදිහට කතා කරනවා. එහෙම කතා කරද්දී ඔබ මොකද කරන්නේ? ඒක කිව්වොත් එහෙම නෑ. මමද කතා කරොත් මං එයාගේ දත් දෙකක් හැලෙන්න ගහනවා. ඒක හරියන්නේ නෑ. ඒක හරියන්නේ නෑ. එවැනි ප්‍රකාශයක්, එවැනි මානසිකත්වයක් මානව සම්පත් කළමනාකරුට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා චිත්ත වේග පාලනය කරගෙන RPN මුලෙන් ගහනවා කියලා කියන දරුවනේ. මුලෙන් ගහනවා කියලා තේරෙනවද? සේවකයාගේ ආවේගෙත් අපි කූල් ඩවුන් කරලා සේවකයා අපේ තීරණයට යටපත් කරගෙන සේවකයා ඒ තීරණය අවසානයේ පිළිගන්න තත්ත්වයටපත් කරන්න අනිවාර්යයෙන්ම චිත්ත වේග පාලන හැකියාව තියෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් පෞරුෂත්ව පරීක්ෂණය මගින්. ඒ මගින්. ඊළඟට තර්කානුකූලව සිතීමේ හැකියාව සිලෙක්ට් කරන හොඳම එක තමයි බුද්ධි පරීක්ෂණ. බුද්ධි පරීක්ෂණයක් මගින් පුළුවන්, ඉන්ටෙලිජන්ට් ටෙස්ට් එකක් මගින් පුළුවන් තර්කානුකූලව සිතීමේ හැකියාව. මම එහෙනම් උත්තරේ මේකට D එන්නේ. එහෙනම් C D B කියන්නේ උත්තරේ 4. උත්තරේ ඒකත් ටිකක් පරිස්සමෙන් සිලෙක්ට් කරන්න ඕනේ, නැත්නම් වෙනත් පිළිතුරක් සිලෙක්ට් වෙන්න පුළුවන්. පැහැදිලිද? right. අපි බලමු ඊළඟ ප්‍රශ්නයක්. කාර්ය සාධනය මත සේවක මූල්‍ය ප්‍රතිලාභ ලබා දීම මගින් ඇතිවිය හැකි ෂණික ප්‍රතිඵලය වන්නේ. කාර්ය සාධනය මත සේවක මූල්‍ය ප්‍රතිලාභ ලබා දීම මගින් ඇතිවිය හැකි ෂණික ප්‍රතිඵලය වන්නේ. කියන්නේ කාර්ය සාධනය කියන්නේ මොකද්ද? performance කියන එක. සේවකයන් විසින් ඉටු කරන කාර්යයන්ගේ ප්‍රතිඵල. කාර්ය සාධනය හොඳ නම් ඒ හොඳ කාර්ය සාධනය මත සේවක මූල්‍ය ප්‍රතිලාභ ලබා දෙනවා. දිරිදීමනා ලබා දෙනවා. එහෙම දීම මගින් ඇතිවිය හැකි ෂණික ප්‍රතිඵලය. සේවක අභිප්‍රේරණය වර්ධනය වීමයි. ඒක හරි වගේ නේද? ඔව්නේ. මම හොඳින් වැඩ කරලා මගේ කාර්ය සාධනය දැකලා මට මූල්‍ය ප්‍රතිලාභ හොඳින් ගෙවුවම මම අභිප්‍රේරණය වෙනවනේ. මං කැමැත්තෙන් වැඩ කරන්න පෙළඹෙනවනේ. ඒක බොහෝ විට හරි. නමුත් අපි ඉතුරු උත්තර අතර කියවන්න ඕනේ. සේවක ඵලදායකත්වයේ වර්ධනය වීම. ඔව් හරි. දැන් මේ කියන්නේ ෂණික ප්‍රතිඵලයනේ. මූල්‍ය ප්‍රතිලාභ ලබා දීුවා මොකද? මම මුලින් අභිප්‍රේරණය වෙනවා. දෙවනුව මං කැප වෙනවා. ඒක තමයි ශ්‍රම ඵලදායකත්වයේ වර්ධනය වෙන්නේ. ඒක තමයි මගේ ලේබර් ප්‍රොඩක්ටිවිටි වැඩි වෙන්නේ. එහෙනම් ඒක දෙවනුව වෙන්නේ. ෂණිකව නෙවෙයි. ඒ නිසා ඒක අපිට දාන්න වෙන දෙවෙනි උත්තරේ පස්සේ. සේවක ආකර්ෂණයේ වර්ධනය වීම. ඒකත් ඉතින් ඈතින් නෙවෙන්නේ නේ. ෂණික නෑනේ. ඒකත් අපිට ගන්න බෑ. ඊට පස්සේ සේවක ප්‍රවාසිතාවය අවම වීම. ඒ කියන්නේ සේවකයා වැඩට පැමිණීම හොරයි මෙතෙක්. දැන් මොකද වෙන්නේ? ඒක අඩු වෙනවා. වැඩට එන්න ගන්නවා. ඒකත් හරි. ඒතකොට ඒකත් දෙවනුවනේ. මුලින් ඇති වෙන අභිප්‍රේරණය වුණොත් හැමදාම වැඩට එන්න පෙළඹෙන්නේ. නැත්නම් වැඩ නොෙන්න බලන්න. තේරෙනවා. ඒකත් දෙවනුව. සේව්‍ය සේවක එකගතාවයේ වර්ධනය වීම.
සේව්‍ය සේවක එකගතාවය වර්ධනය වීම කියන එක මොකද කියන්නේ? සේව්‍ය සේවක එකගතාවේ. දැන් මූල්‍ය ප්‍රතිලාභ ලබා දෙන්නේ එකගතාවයක් ඇති වෙලාද නෑනේ. අහලද නෑනේ. ඒක ගැලපෙන්නේ නැති උත්තරයක්. පැහැදිලිම උත්තරේ එක. සේවක අභිප්‍රේරණය වර්ධනය වීම. උත්තරේ එක. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. මානව සම්පත් කළමනාකරණ කාර්යයන්ගේ සාර්ථකත්වය ඇගීමට භාවිතා කළ හැකි නිර්ණායකයක් වන්නේ. මානව සම්පත් කළමනාකරණ කාර්යයන්ගේ සාර්ථකත්වය ඇගීමට භාවිතා කළ හැකි නිර්ණායකයක් වන්නේ. සේවක පුහුණුව, සේවක චලනය, සේවක ප්‍රවාසිතාවය, අනුස්ථාපනය, ප්‍රතිලාභය. මොකක්ද හොඳම උත්තරේ? මානව සම්පත් කළමනාකරණ කාර්යයන්ගේ සාර්ථකත්වය ඇගීමට භාවිතා කළ හැකි නිර්ණායකයක් වන්නේ. පුහුණුව, චලනය, ප්‍රවාසිතාවේ, අනුස්ථාපනය, ප්‍රතිලාභය. තප්පර පහෙන් කියන්න බෑ උත්තරේ මොකක්ද කියලා. මොකද හිතෙන්නේ? දැන් මානව සම්පත් කළමනාකරණ කාර්යයන්ගේ සාර්ථකත්වය කියන්නේ හොඳින් මානව සම්පත් කළමනාකරණය කරනවා. සේවකයන් හොඳ වැඩ පරිසරයක් දෙනවා. දිරිදීමනා දෙනවා. ඉහළ වැටුප් ගෙවනවා. සුබ සාධනය තහවුරු කරනවා. සේවක ආරක්ෂාව තහවුරු කරනවා. හැම අතින්. එහෙනම් ඒ වගේ මානව සම්පත් කළමනාකරණ කාර්යයන් සාර්ථකව කරගෙන යනවා. කියන්නේ සේවකයාට වාසිදායක වන අයුරු පවත්වාගෙන යනවනේ. ඒක ඇගීමට භාවිතා කළ හැකි නිර්ණායකයක් වන්නේ. පුහුණුව නෑනේ. පුහුණුව වෙනම කතන්දරයන්නේ. පුහුණුව වෙනම. චලනය කියන්නේ සේවකයන් උසස් කිරීම, ඒකත් නෙවෙයි මාරු කිරීම, ඉවත් කිරීම ඒව නෙවෙයිනේ. අනුස්ථාපනය කරන්නේ මොකද්ද? නවක සේවකයන්ට රැකියාව සහ ආයතනය හුරු කරවීමනේ. ඒකත් අදාළ නෑනේ. ප්‍රතිලාභය කියන එක කොහෙත්ම අදාළ නෑනේ. මොකක්ද දෙන උත්තරේ? ප්‍රවාසිතාවය. ඒ කියන්නේ සේවකයෝ එක්කෝ වැඩට එන්න මැලි වෙනවා. සේවයට වාර්තා නොකර ඉන්නවා. එක්කෝ සේවයට වාර්තා කර තමන්ගේ රැකියාව වගකීම් වලින් බැහැරව ඉන්නවා. සේවයට වාර්තා කරලා කැන්ටින් වල නිදා ගන්නවා. නැත්නම් රෙස්ට් රූම් වල ගිහලා නිදා ගන්නවා. ඒ වගේ. ඒ දෙකම ප්‍රවාසිතාවය. එක්කෝ එන්නේ නැහැ, එක්කෝ ආවොත් වැඩ කරන්නේ. නමුත් දැන් සේවකයාගේ ප්‍රවාසිතාවය අඩු නම් දැන් හැමදාම වැඩට එනවනම් ඇවිල්ලා වැඩ නොකර ඉන්න හැමදාම වැඩ කරනවා නම් ඒ කියන්නේ හරියනේ. මානව සම්පත් කළමනාකරණ කාර්යයන් සාර්ථකයි. එහෙනම් හොඳම උත්තරේ 3. අපි ඊළඟට බලමු 30 වෙනි ප්‍රශ්නය. ඒ අවුරුදු අවසාන බහුවර්ණ ප්‍රශ්නය. කළමනාකරණ ක්‍රියාවලියේදී භාවිතා වන පියවර කිහිපයක් පහත් දැක්වීම. කළමනාකරණ ක්‍රියාවලියේදී භාවිතා වන පියවර කිහිපයක් පහත් දැක්වීම. බලමු අහන්නේ මොකද්ද කියලා. ඉහත දෑ අතුරෙන් සංවිධානකරණයට අයත් පියවර පමණක් ඇතුළත් කාණ්ඩය. මතකනේ? සැලසුම්කරණයේ පියවරෙන් අපි කතා කරා. සංවිධානකරණයේ පියවරයන්, මෙහෙයීමේ පියවරයන්, පාලනයේ පියවරයන්. මතකද මං ඔය කොටස තීරි පාඩ් එක කරද්දි මං කිව්වා සෑම අවුරුද්දකම ඔය කළමනාකරණ මූලිකාංග 4 මොනවද පියවරයන් අහනවා. එක්කෝ ව්‍යුහගත පේපර් එකේ අපිට ලියන්න එනවා. නැත්නම් වාස්තික පේපර් එකේ එක්කෝ නිශ්චිත පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්නයක් නැත්නම් බහුවර්ණක එනවා. මෙන්න හොඳ උදාහරණයක් බහුවර්ණකින් අහලා තියෙනවා. කළමනාකරණ ක්‍රියාවලියේදී භාවිත වන පියවරක පහ දැක්වේ. අහන්නේ සංවිධානකරණ. ඒ කියන්නේ දෙවන කළමනාකරණ මූලිකාංග සංවිධානකරණ මතකද? අර work to be done කාර්යයන් හඳුනා ගැනීම, වැඩ බෙදීම, දෙපාර්තමේන්තුකරණය, සමායෝජනය, සම්පත් බෙදා දීම මතකද? නීති රීති හා ක්‍රියාපටිපාටි ස්ථාපිත කිරීම. අන්න ඒ පියවර පමණක් ඇතුළත් කාණ්ඩය. මොකද්ද? සමායෝජනයේ හරියටම හරි. අපි කෝ සංවිධානකරණයේ පියවරන් 7ක් කරානේ. අවසාන එක තමයි සමායෝජනය. වැදගත්ම එකනේ සියලුම අංශ සියලුම තනතුරු වල සේවකයන් ඉලක්ක ළඟා කර ගැනීම දෙසට යොමු කරවීම තමයි සමායෝජනය කියන්නේ. සංවිධානකරණයේ අග්‍රඵලය තමයි සමායෝජනය. ඊට පස්සේ කාර්ය හඳුනා ගැනීමත් හරි work to be done. මුලින්ම සංවිධානකරණයේ පියවරයන් 7න් අපි මුලින්ම කරත් ඒකනේ මතකද work to be done කියලා. මුලින්ම කළ යුතු කාර්යයන් හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ ගැටලු හඳුනා ගැනීම ගන්න බෑ වැරදි. වැඩ බෙදීමත් හරි. වැඩ බෙදීමත් හරිනේ division of work. පළවෙනි එක තමයි කාර්ය හඳුනා ගැනීම. දෙවැනි එක තමයි වැඩ බෙදීම. තුන්වෙනි එක තමයි දෙපාර්තමේන්තු කරන්නේ. දෙපාර්තමේන්තු කරන මේකදී තියෙන මේ තියෙන. දෙපාර්තමේන්තු කරන්නත් තියෙනවා. ඒකම සේවක පුහුණුව අදාළ නැහැ. සංවිධාන කරන කොටසක් නෙවෙයි මේක. සම්පත් විශ්ලේෂණය අදාළ නැහැ. විවිධ දෙපාර්තමේන්තු සංනිවේදනයත් අදාළ නැහැ. අදාළ නැහැ. එහෙනම් උත්තරේ සමායෝජනයේ කාර්ය හඳුනා ගැනීම, වැඩ බෙදීම, දෙපාර්තමේන්තු කරන. ඒ කියන්නේ A B
DE ABD කියන්නේ උත්තරේ මේක. උත්තරේ එක. උත්තරේ එක. දැක්කද එතනදී කළමනාකරන මූලිකාංග 4ෙම පියවරයන් දැනගෙන ඉන්න ඕනේ. මොකක් හරි දෙයක් අපිට දිවස් නැහැනේ. තේරුණා නේද? රයිට්. එතකොට අපි අද පාඩම් පරිච්ඡේදයනුත් 2020 වර්ෂයේ පැරණි නිර්දේශයට අදාළ වාස්තික පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කළා. පුළුල් ආකාරයෙන් සාකච්ඡා කළා. සමහර ප්‍රශ්න ඉතාම සංකීර්ණයි. සමහර ප්‍රශ්න වල පිළිතුරු දෙකක් දෙනවා ළඟින් ළඟින් යන. ඒ දෙකෙන් වඩා නිවැරදි පිළිතුර තෝරන්නේ කොහොමද? ඉවසීම තුලින් හොඳ විශ්ලේෂණයක යෙදීමෙන් ඒ බහුවර්ණ ප්‍රශ්න වලට ප්‍රවේශ වීම සහ ඒ පිළිතුර අතර සැසඳීමක් කර වඩාත් නිවැරදි පිළිතුර අපි හඳුනා ගැනීම කරන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් ලබා ගත්තා. මේ අපි දැන් මේ විශ්ලේෂණය තුලින් දැනෙන්න ඕනේ බහුවර්ණ පේපර් එක අපි හරියටම ඉවසීමෙන් තාර්කිකව අපි විශ්ලේෂණයක යෙදෙමින් කරනවා නම් ප්‍රශ්න 30ටම ලකුණු ගන්න බැරිද පුළුවන්. අඩුම ගානේ මං කියන්නේ 25ක් ගන්න ඕනේ. 25ක් ගත්තොත් ඔබට අනිවාර්යයෙන්ම ඒ සාමර්ථ්‍යය ලැබෙනවා මේ. තේරුණාද? එතකොට මං හිතනවා දැන් බහුවර්ණ ප්‍රශ්න වලදී ඔබ යම්කිසි දුර්වලතාවයක් දක්වනවා නම් ව්‍යාකූල බවක් දක්වනවා. දැන් ඔබට තේරෙනවා දැන් මට කියන්න බෑ මොකද ඔබ ඔයාලගේ චින්තනය එකිනෙකාට වෙනස්. දැන් ඔයාලා දන්නවා මොන වගේ බහුවර්ණ ප්‍රශ්නද අපි වරද්දගන්නේ. මොන වගේ බහුවර්ණ ප්‍රශ්න වලද අපි අමාරු වැටෙන්නේ. දැන් තේරෙනවද? එහෙනම් අපි ඒ අමාරු වැටුනේ අපි ඒකට වැරදි ප්‍රවේශයක් ආවේ. දැන් අපි දන්නවා ඒකට ප්‍රවේශ වෙන්නේ කොහොමද? අපිට පැටලෙන්නේ මොන වගේ බහුවර්ණ ප්‍රශ්නද? ඒ පැටලෙන්නේ ඇයි? අපි මේ බහුවර්ණ ප්‍රශ්නේ අවතීර්ණ වෙන්නේ වැරදි ආකාරයකින්. එහෙනම් අවතීර්ණ විය යුතු ආකාරය දැන් ඔබ අඳුනගත්තා. ඒ නිසා මම හිතනවා විශ්වාස කරනවා 100ක් 200ක් ඔබ දැන් බහුවර්ණ ප්‍රශ්නවලදී යම් දුර්වලතා දක්වනවා. ඒ දුර්වලතා 100%ක්ම ඉවත් වෙන්නේ නැති හොඳ පිරිසිදු මානසිකත්වයක් ඇති වෙන්නේ නැති මම හිතනවා විභාගයේදී ඔබ සාර්ථකව බහුවර්ණ ප්‍රශ්න මුහුණ දීලා 25 නෙවෙයි 25 අවමනේ බහුවර්ණ ප්‍රශ්න 30ම අනිවාර්යයෙන්ම ඔබේ පැත්තට නැඹුරු කරගෙන ලකුණු 30ම නැත්නම් දෙක ගානේ ලකුණු 60ක් ලකුණු 60ම ඔබ අනිවාර්යයෙන්ම අත්පත් කරගනී කියලා මම විශ්වාස කරනවා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදය තුලින් ඔය පේපර් එකේම ඉතුරු වාස්තික ප්‍රශ්න සාකච්ඡා කරලා සමස්ත පේපර් එක පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙන්න කටයුතු කරන නිසා මම ඉල්ලීමක් කරනවා ඊළඟ පාඩම් පරිච්ඡේදයත් අනිවාර්යයෙන්ම ඔබ පරිශීලනය කරන්න බලාපොරොත්තු වෙන්න.